හයි පවන්තුවේ පුතේ සුපුරුපර්දි දුවල පුතාලා අදත් රැඳී සිටින්නේ ටෙලිසරසවි ආයතනය මගින් උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය යටතේ අපි ගිය සති කීපය පුරාම සාකච්ඡා කරා විදුලි තාක්ෂණ වේදය ඒකකය. එහි දිගුවක් ලෙස අදත් අපි ගෘහස්ත විදුලි පරිපථ සම්බන්ධව තමයි අපි ගිය සතිය අවසානයේත් අපි පොඩ්ඩි සාකච්ඡාවක් පැවැත්තුවා. අද අපි එතන ඒ අවසාන කරපු කොටසේ සිට නැවතත් අපි ඉදිරියට පොඩ්ඩක් මතක් කරගෙනම අපි පාඩමට එමු. දෙපැත්තේ අපි ගිය සතියේත් මම පොඩ්ඩක් මතක් කරා. ඒ වුණාට අපි මම පොඩ්ඩක් ආයෙසරයක් අදත් විශේෂයෙන් සම්බන්ධ වෙන දුවල පුතාලා ඉන්නවා කියලා නිෂ්පාදන කණ්ඩායම පැවසුවා. ඒ නිසා මම මුල සිට ගෘහස්ත විදුලි පරිපථයකට කොහොමද ගෙදර තියෙන ලයිට් කණුවේ ඉඳලා ගේ ඇතුළට කොහොමද විදුලිය ගමන් කරන විදුලි පද්ධතිය සකස් වී ඇති ආකාරය පිළිබඳ දුවල පුතාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් දුවේ පුතේ දැන් ගෙදරක දුවල පුතාලා ගිය සතියේ සහභාගී වෙච්ච දුවල පුතාලට මම කිව්වා අද පොඩ්ඩක් ගෙදර විදුලි පරිපථ සම්බන්ධ පිහිටා තියෙන ආකාරය පොඩ්ඩක් බලලා තියන්න කියලා. ඒකම ගෙදර ලයිට් කණුවේ ඉඳන් කොහොමද ඇවිල්ලා තියෙන වයර් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පිළිබඳව පොඩ්ඩක් විමසීමක් කරන්න කියලා මම කිව්වා. මම හිතනවා දුවල පුතාලා ඒක බලන්න ඇති කියලා. මම දැන් අදත් පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්නම්. දැන් දුවේ පුතේ දුවල පුතාලාගේ ගේ ගාව ලයිට් කණුවේ මෙන්න මේ වගේ සාමාන්‍ය කම්බි 4ක් සම්බන්ධ වෙලා ඇති. සමහරක් පැතිවල දැන් නම් සමහරක් පැතිවල මේ කම්බි 4 නැතුව එක වයර් එකේම පරිවාරක යොදලා ඇවිල්ලා තියෙනවා. දැන් අලුතෙන් ඒක ප්‍රතිව්‍යුහගත කරගෙන යනවා. නමුත් පරණ දැනට අවුරුදු කිහිපයකට පෙර සකස් කරපු නිවාස ආශ්‍රිතව උගාක් වෙලාවට මේ වගේ කම්බි 3 කම්බි 4කින් සමන්විත වයර් පේන්න දක්නට ලැබෙනවා. ඒ ලයින් 4න් කියවෙන්නේ එකක් ලයිව් 1, ලයිව් 2, ලයිව් 3 සහ නියුට්‍රල් 1. දැන් දුවේ පුතේ දුවල පුතාලාගේ ගේ මේ ස්ථානයේ තියෙනවා නම් ඔය ගෙදරට මේ ලයිට් කණුවේ සිට ගෙදරට එන්නේ ලයිව් එක සහ නියුට්‍රල් එක පමණයි. ලයිව් එක සහ නියුට්‍රල් එක පමණයි. මෙතන ලයිව් එකේ මේ වයර් 4ම හුඟක් වෙලාවට භාවිතා කරන්නේ 3 phase කරන්ට් එකක් තියෙන. තෙකලා විදුලිය තියෙන නිවසකට තමයි කම්බි 4 වෙන. සාමාන්‍ය අපේ ගෙවල් වල 99%ක් ගෙවල් වල තියෙන එකලා විදුලිය. එකලා විදුලිය සාමාන්‍යයෙන් ලයිව් එක සහ නියුට්‍රල් එක පමණයි පවතින්නේ. දැන් මෙතන දුවල පුතාලා බලයි ඇයි එහෙමනම් මේ කම්බි වයර් 3ක් ඇවිත් තියෙන්නේ. 4ක් ඇවිත් නියුට්‍රල් එකත් එක්ක. එතන දුවේ පුතේ සමහරක් වෙලාවට දැන් ඒ ගෙවල් ආශ්‍රිතව තව අනිත් ගෙවල් වලට මේ අනිත් ලයිව් වයර් එකකින් ගෙවල් අදින්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය ගම් ප්‍රදේශයකට මේ ලයිට් වයර් තුනෙන් සාමාන්‍ය කවර් කරන්න හැකියාව තියෙනවා. ඒක දෙපැත්තේ අපේ ගෙදරකට මේ ලයිව් එක සහ නියුට්‍රල් එක මේ වගේ ආවට පස්සේ දැන් මම දුවල පුතාලට කිව්වා ගිය සතියේ ගෙදර බලන්න කියලා ගෙදර එළියම තියෙන ස්ථානයේ මොකද්ද ඉස්සලාම තියෙන්නේ කියලා කොතෙන්ද කරන්ට් එක වයර් එක ඇවිත් තියෙන්නේ කියලා. දැන් මම මෙතන බිත්තිය අඳින්න අපහසු නිසා මම මේ බොක්ස් එක මෙන්න මෙතන පොඩ්ඩක් අඳින්න. බැලුවා නම් දකින්න ඇති දුවේ පුතේ ඉස්සලාම මෙන්න මේ වගේ සේවා විලායකය. ඒ කියන්නේ ෆියුස් එක. සේවා විලායකය. මේක විදුලි බල මණ්ඩලයට අයත් සේවා විලායකය. මේකට තමයි ඉස්සල්ලාම කරන්ට් එක එන්නේ. මේකට ලයිව් එක සහ නියුට්‍රල් එක කියන වයර් දෙකම පැමිණෙනවා. ලයිව් එක සහ නියුට්‍රල් එක කියන වයර් දෙකම පැමිණෙනවා.
සේවා විලායකය. මේකට අපි කිව්වා සේවා මේකෙන් කරන්නේ දුවේ පුතේ දැන් ගෙදරට අධි විදුලි ධාරාවක් ප්‍රධාන මාර්ගයේ සිට පැමිණියොත් ඒ විසන්ධි කිරීම සඳහා තමයි සේවා විලායකය භාවිතා කරන්නේ. ඒකම විදුලි බල මණ්ඩලයේ විදුලිය අක්‍රිය කරන්න උනොත් මේ සේවා විලායකය මගින් අක්‍රිය කරන්නත් පුළුවන්. මෙතන ලයිට් කණුව මගින් අක්‍රිය කරන්න හැකියාව තියෙනවා. සේවා විලායකයෙන් පස්සේ දුවේ පුතේ දුවලා පුතාලා බැලුවා නම් තේරෙයි ඊළඟට ගෙදර දක්නට ලැබෙන්නේ අපේ මනුව. වොට් පැය මීටරය කියලා කියනවා. ඒකෙන් තමයි අපේ ඒකක ප්‍රමාණය ගෙදරට පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අපිට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. වොට් පැය මීටරය. ඕකටත් එනවා ලයිව් එක සහ නිව්ට්‍රල් එක කියන වයර් දෙකම ලයිව් එක සහ නිව්ට්‍රල් එක වයර් දෙකම පැමිණෙනවා. මේකට අපි කියනවා වොට් පැය මීටර. එවත් මනුව කියලා අපි මේ සඳහා භාවිතා කරනවා. වොට් පැය මීටරය. අපේ දුවේ පුතේ කොහොමද ගෙදර ඒකක ප්‍රමාණය කියවෙන්නේ? දැන් සාමාන්‍යයෙන් බලන්න මීටරේ දුවල පුතාලා බලපු නැති දුවල පුතාලා ඉන්න නම් අද පාඩමේ වුණාට හරි හෙට දවසේ හරි ගිහින් බලන්න වොට් පැය මීටරේ ඒකේ පේනවා භ්‍රමණය වෙනවා කම්බිය. ඒ භ්‍රමණය වෙන කම්බියෙන් සාමාන්‍ය කිලෝවොට් එකක් තමා අපේ එක යුනිට් එකක් කියලා ගණනය කරන්නේ. එක යුනිට් එකක් කියලා ගණනය කරන්නේ කිලෝවොට් පැය කිලෝවොට් පැය එකක්. කිලෝවොට් පැය එකක්. ඒ කියන්නේ කිලෝවොට් පැය 1000ක් තමයි එක යුනිට් එකක් කියලා මෙතන තමයි යුනිට් එකක් කියලා සැලකෙන්නේ. එතකොට අපි කොහොමද දුවේ පුතේ මේ කිලෝවොට් පැය ගාන ගණනය කරන්නේ? දැන් අපි හිතමු දැන් දුවල පුතාලා දන්න සරල උදාහරණයක් ගන්න. දැන් ගෙදරට ගේන බල්බ් එකේ ගහලා තියෙනවා බල්බ් එක ගත්තාම බලලා දුවල පුතාලා මම හිතන්නේ දැන් තාක්ෂණ වේදය කරන දුවල පුතාලා වශයෙන් මේවා බලන්න ඇති ගෙදර තියෙන ඒවා ගන්න යම් කිසි අවබෝධයක් ඇති. ඒකේ බලන්න ඒකේ ගහලා ඇති 230යි වෝල්ට් සහ සමහරකට 15යි වොට් 230යි වෝල්ට් 15යි වෝට්. මොකද්ද මේ 230යි වෝල්ට් කියන්නේ? 230යි වෝල්ට් කියන්නේ දුවේ පුතේ අපේ ගෙදරට එන වෝල්ටේජ්. ඒ කියන්නේ ලයිව් එක සහ නිව්ට්‍රල් එක අතර විභවය තමයි ඔය 230යි වෝල්ට් කියන්නේ. ලයිව් එක සහ නිව්ට්‍රල් එක අතර විභවය. සාමාන්‍යයෙන් ලයිව් දෙකක් අතර විභවය 400යි වෝල්ට් වෙනවා. මේ ලයිව් දෙකක් අතර විභවය 400යි වෝල්ට්. මේ ලයිව් එකයි නිව්ට්‍රල් එකයි අතර විභවය තමයි 230යි වෝල්ට්. ඒක තමයි අපේ සම්මත විභවය කියලා කියන්නේ 230යි වෝල්ට්. සාමාන්‍යයෙන් අපේ සම්මත සංඛ්‍යාතය වෙනවා 50යි හර්ට්ස්. සම්මත ධාරාව 30යි ඇම්පියර්. 30යි ඇම්පියර්. 230යි වෝල්ට් 50යි හර්ට්ස් සංඛ්‍යාතය 30යි ඇම්පියර්. එතකොට දුවේ පුතේ දැන් අපේ ගෙදරක බල්බ් එක මේ තියෙන්නේ වොට් 15යි වොට් කියලා සඳහන් වෙන්නේ. එතකොට වොට් වලින් කියවෙන්නේ මොකද්ද? වොට් කියන්නේ ජවය. වොට් කියන්නේ ජවය. එතකොට ජවය කියන්නේ P. P සමානයි VI. එතකොට මේක අපේ ගණනයේදී විභවය නියතයි. 230 කියන විභවය නියතයි. ඊට අනුරූප ධාරාව වොට් ප්‍රමාණය මත වෙනස් වෙනවා. එතකොට අපි දන්නවා ගෙදරක අයන් එකක් ගත්තොත් සමහරක් වෙලාවට වොට් 1500ක් වගේ ගහලා තියෙනවා. බල්බ් එකක 15යි වෝල්ට්. එතකොට අපි ඕක ඒ කියන්නේ
අපේ භාවිතා කරද්දී 15යි වොට් බල්බ් එක එතකොට මේ යුනිට් එකක් කියන්නේ දැන් 15යි වොට් භාවිතා කරනවා අපි පැය භාගයක්. අපි හිතමු 15 වොට් බල්බ් එක පැයක් දාලා තිබ්බා කියලා. පැයක්. එතකොට පැය එකයි. එතකොට අපි දින 15යි වොට් බල්බ් එක දිනකට පැයක් දාලා තිබ්බොත් අපේ 15යි වොට් පැය. එතකොට අපි හිතමු අයන් එක පැය භාගයක් දාලා තිබ්බා කියලා. පැය භාගයක් දැම්මොත් දිනකට භාවිතා වෙනවා 750යි වොට් පැය. ඔය වගේ ගණනය වෙලා දුවේ පුතේ මේකේ ගෙදරට අවශ්‍ය වොට් පැය මීටරෙන් අපිට අගය ගණනය කරගන්න පුළුවන් දිනකට වැය වෙච්ච ප්‍රමාණය. එතකොට ඒ වගේ මාසේ දවස් 30න් වැඩි වෙලා එතකොට අපිට එනවා වොට් පැය කොච්චරක්ද කියලා. එතකොට එක යුනිට් එකක් කියන්නේ කිලෝ වොට් පැය. කියන්නේ වොට් පැය ගත්තොත් 1000ක් තමා එක යුනිට් එකක් කියන්නේ. එතකොට අපේ එන අගය 1000න් බෙදුවාම අපිට එන අගය 1000න් බෙදුවාම මේකේ අපිට යුනිට් ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. ඒ යුනිට් ප්‍රමාණයට තමයි විදුලි බල මණ්ඩලයෙන් සමහරක් වෙලාවට ඒකේ කැල්කියුලේෂන් එකක් තියෙනවා. යුනිට් 30කට භාවිතා කරොත් මෙච්චර ගාණක්, යුනිට් 60කට මෙච්චරයි, යුනිට් 90ක් භාවිතා කරොත් මෙච්චරයි, යුනිට් වැඩි වුණොත් මෙච්චරයි, යුනිට් එකට ආය කරන ආකාරය, ඒකට ස්ථිර ගාස්තු කොච්චරද, ඒ වගේ විදුලි බල මණ්ඩලයේ තියෙන කැල්කියුලේෂන් එකක්. ඒ කැල්කියුලේෂන් එකට යොදලා එයාලා දුවේ පුතේ ඔයාලට ගෙදරට විදුලි බිල එනවා. ඒ සඳහා අපි භාවිතා කරන්නේ මේ වොට් පැය මීටරය. මේ දෙකම අපිට අයිති නෑ. මේ දෙකම අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. අපිට මේ දෙකට අතවත් තියන්න තහනම්. මේ දෙකම අයිතිය තියෙන්නේ සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. විදුලි බල මණ්ඩලයට. මේ දෙකේම අයිතිය තියෙනවා. ඊළඟට අපි දුවේ පුතේ අපි බලමු මෙතනින් ගේ ඇතුළට. දැන් මෙතන මේ එළියට දැන් තමයි අපේ අයිති කොටසට එන්නේ. දැන් ගේ ඇතුලේ ගත්තාම පළවෙනියටම තියෙනවා බෝඩ් එක. ඒ බෝඩ් එකේ මෙන්න මේ වගේ තියෙන්නේ. ඒ බෝඩ් එකේ දුවේ පුතේ පළවෙනියටම ඇති මෙන්න මේ වගේ පොඩි ස්විච් එකක් එක්ක මේකටත් එනවා ලයිව් එක සහ නිව්ට්‍රල් එක පැමිණලා තියෙනවා. මේක තමයි අපේ ප්‍රධාන වෙන්කරය කියලා කියන්නේ. ප්‍රධාන වෙන්කරය. මේකට අපි කියනවා ප්‍රධාන වෙන්කරය. අපේ ගෙදර අපිට අයිතිය තියෙන විදුලි පරිපථයේ විදුලිය විසන්ධි කරන්න අපිට අයිතිය තියෙන මුළු පද්ධතියම විදුලිය විසන්ධි කරන ගේ ඇතුළත තුල අපිට අයිතිය තියෙන මේ ප්‍රධාන වෙන්කරය අර මේන් ස්විච් එක කියන එකේ. මේන් ස්විච් එක කියන එකෙන් තමයි අපිට විදුලිය විසන්ධි කිරීමේ හැකියාව තියෙන්නේ. අපිට පද්ධතියම සම්පූර්ණ විදුලිය විසන්ධි කරගන්න අවශ්‍ය වුණ ගෙදර මොකක් හරි නඩත්තු කටයුත්ත මොකක් හරි කාරණයක් සඳහා අපිට ඒ සඳහා අයිතිය තියෙනවා මේ ප්‍රධාන වෙන්කරය විසන්ධි කිරීමෙන් අපේ කාර්ය කර ගැනීම සඳහා. ඊළඟට දුවේ පුතේ එතනින් අපේ ගෙදර තව ඊළඟට යනවා තව කොටසකට. දුවලා පුතාලා ඉදා බැලුවා නම් ගෙදර බැලුවා නම් තේරෙයි. ඊළඟට එනවා අපේ ශ්‍රේෂ්ඨ ධාරා පරිපථ බිඳිනය. මේක කියන්නේ ශ්‍රේෂ්ඨ ධාරා දුවලා පුතාලා තේරෙන භාෂාවෙන් කිව්වොත් ට්‍රිප් එක. ට්‍රිප් එක කියන්නේ ඕක තමයි. ශ්‍රේෂ්ඨ ධාරා පරිපථ බිඳිනය දෙන්නේ මොකටද? ශ්‍රේෂ්ඨ ධාරා පරිපථ බිඳිනය විශේෂයෙන්ම තියෙන්නේ අපිට කරන්ට් එකක් වගේ වැදුනොත් ඒ කියන්නේ මිහිකාන්දු ධාරාව. මේ අපිට කරන්ට් එකක් වදින්න හේතුව මොකද්ද? ඒ පද්ධතියේ තියෙන දෝෂයක්. ඒ කියන්නේ පද්ධතිය හරහා ගමන් කරන ධාරාවෙන් කොටසක් අපේ ඇඟේ හරහා යනවා. ඒක තමයි මිහිකාන්දු ධාරාවක් කියන්නේ. ඒ වගේ මිහිකාන්දු ධාරාවක් ආවොත් අපිට වෙන හානිය නැතිකරන්න එකපාර විදුලි පද්ධතිය විසන්ධි කරන්න තමයි මේ ට්‍රිප් ස්විච් එක භාවිතා කරන්නේ.
තොර ඒ ට්‍රිප් ස්විච් එකටත් දුවේ පුතේ මේ ලයිව් එක සහ නියුට්‍රල් එක කියන වයර් දෙකම පැමිණෙනවා. ලයිව් එක සහ නියුට්‍රල් එක කියන වයර් දෙකම පැමිණෙනවා. ලයිව් එක සහ නියුට්‍රල් එක දෙකම වෙනවා. ඒකට අපි කියනවා ශ්‍රේෂ්ඨ ධාරා පරිපත බිඳින. මේකට අපි කියනවා ඉතින් අපි ශ්‍රේෂ්ඨ ධාරා පරිපත බිඳින. ඊළඟ දුවේ පුතේ ඊළඟට දෝල පුතාලාගේ ගෙදර බැලුවාම දකින්න ලැබෙයි මෙන්න මේ වගේ දිග එකිනෙක ළඟ ළඟ සම්බන්ධ වෙච්ච කොටස් කීපයක්. මේකට අපි කියනවා දුවේ පුතේ සිංගිති ධාරා පරිපත බිඳිනේ. සිංගිති ධාරා පරිපත බිඳිනේ. දුවේ පුතේ මේ සිංගිති ධාරා පරිපත බිඳිනේ තියෙන්නේ මොකටද? සිංගිති ධාරා පරිපත බිඳිනේ අපි භාවිතා කරන්නේ අපේ ගෙදර තියෙන විවිධ කොටස් සඳහා විවිධ දැන් ගෙදර ගත්තාම අපිට තියෙනවා සාලේ තියෙනවා, කුස්සිය තියෙනවා, ඊට අමතරව බාත්රූම් තියෙනවා, තමන්ගේ භාවිතා කරන කාමර තියෙනවා. ඒ කාමර සඳහා එක එක උපකරණ භාවිතා කරනවා. ඒ උපකරණ වලට අනුකූලව ඒකෙන් වැඩි විදුලි ධාරාවක් આવොත් ඒ උපකරණයේ ආරක්ෂාව සඳහා තමයි අපි මේ සිංගිති ධාරා පරිපත යොදාගන්නේ. විශේෂයෙන් අපි හිතමු ගෙදර වතුර මෝටරේ තියෙන දැන්. වතුර මෝටරේ සඳහා අපි ගන්න 15 වොට් 15 ඇම්පියර්ස් ප්ලග් පොයින්ට් එක. ඒතර දුවේ පුතේ මේ 15 I regulations ඒ කියන්නේ ලෝක ඉංජිනේරු විදුලි ඉංජිනේරු කවුන්සිලේ නිකුත් කරපු ලෝක නීති රීති වර්ගයක් තියෙනවා. ඒ නීති රීති වලට අනුව 15 කෙවිනි පිටුවහනක් භාවිතා කරොත් ඒ සඳහා 15 එක සිංගිති පරිපත බිඳිනයක් භාවිතා කරන්න ඕනේ. ඒ සිංගිති පරිපත බිඳිනයෙන් අපි කිසිම වෙන උපකරණයකට විදුලිය ලබා ගන්න බෑ. ඒ ආකාරයෙන් තමයි ඒ කියන්නේ අපේ අවශ්‍යතා අනුව කාමරවල කොටස් වෙන් කරගෙන ඒ අවශ්‍ය උපකරණ වලට අදාළ විදුලි ධාරාව පිළිබඳ අවබෝධයක් ඇතිව අපි ඒ MCB තෝරගන්න ඕනේ. ඒ සඳහා තියෙනවා I regulations මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ regulations භාවිතා කරන්න ඕනේ. මම ඒ regulations ඒ කියන්නේ ලෝක විදුලි ඉංජිනේරු නීති රීති සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරනවා නීති රීති සම්බන්ධව. එතනදී මම පැහැදිලි කරන්න මේ කොටස් වලට මේ ප්‍රමාණය MCB තමයි භාවිතා කරන්න ඕනේ කියන එක. දැන් දුවේ පුතේ මතක තියාගන්න මෙතෙන්ට MCB MCB කියන්නේ සිංගිති ධාරා සිංහලෙන් කියන්නේ සිංගිති ධාරා පරිපත බිඳිනේ. මේ තියෙන්නේ සිංගිති ධාරා සිංගිති ධාරා පරිපත බිඳිනේ. ඒතර මේකට දුවේ පුතේ තියෙන විශේෂත්වය තමයි මේකට එන්නේ ලයිව් එක විතරයි. අතන MCB ඒ කියන්නේ RCCB එකෙන් කියන්නේ ශේෂ්ඨ ධාරා පරිපත බිඳිනේ MCB එකට එන්නේ ලයිව් එක විතරයි. මේකෙන් එළියට යන්නේ ලයිව් එක විතරයි. ඒතර දුවේ පුතේ මේකේ තියෙන නියුට්‍රල් එකට මොකද වෙන්නේ? නියුට්‍රල් එකට දුවේ පුතේ මේකේ නියුට්‍රල් බාර් එකක් කියලා වෙනම තියෙනවා. ඒ නියුට්‍රල් බාර් එකට අර නියුට්‍රල් එක සම්බන්ධ වෙනවා. අර නියුට්‍රල් එක ඒ නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. ඊට අමතරව දුවේ පුතේ එර්ත් එක කියන්නේ භූගත. භූගතය සඳහා වෙනම බාර් එකක් මේකේ තියෙනවා. ඒතර භූගත අපි දැන් සාමාන්‍ය කෙවිනි පිටු වහනක් වගේ භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම භූගත අග්‍රයක් තියෙන්න ඕනේ. එතකොට මේ වගේ භූගත අග්‍රයක් මේ බෝඩ් එකේ තියෙනවා. එතකොට මේ භූගත අග්‍රයට ඒ සම්බන්ධතාවය ලබා දෙන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේ සිංගිති පරිපත බිඳින කාමර අනුව වෙනස් වෙනවා. එතකොට ප්ලග් එක ස්විච් එක ඒ ආකාරයෙන් එක් භාවිතා කරන ප්‍රමාණවල අනුව ඒ සිංගිති පරිපත බිඳිනට අවශ්‍ය ඇම්පියරේජ් 5 ඇම්පියර්ස්ද 5 ඇම්පියර්ස්ද 10 ඇම්පියර්ස්ද 15 ඇම්පියර්ස්ද MCB එක ඒ ආශ්‍රිතව තෝරා ගන්න ඕනේ. මේ තියෙන දුවේ පුතේ සාමාන්‍ය සරල ගෙදරකට එන ක්‍රියාදාමය මම පැහැදිලි කරේ.
අපි දුවේ පුතේ දැන් එහෙනම් අපි නෝට් එකට යමු. නෝට් එක ගන්න දැන් අපි පොඩ්ඩක් ලියමු. දැන් මම පොඩ්ඩක් කතා කරන්නේ. ඒ හින්දා අපි මේ ලියපු මේ කතා කරපු ටික පොඩ්ඩක් අපි ලියාගමු. දුවේ පුතේ ඔය හිස්ව තියෙන ස්ථානයේ නෝට් එක මේ ටික ලියා ගන්න ඉඩ තියලා තියෙන නෝට් පොතේ. එතන ලියා ගන්න මේ වාක්‍ය ටික මේ තිරේ දිස්සනවා ඇති දුවල පුතාලට. ගෘහ විදුලි පරිපථවල ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා භාවිතා වන අවස්ථාවකි. නිවසට විදුලි සැපයීම සඳහා විදුලි බල මණ්ඩලය මගින් රැහැන් දෙකක් යොදා ගනී. මෙම රැහැන් දෙක සජීවී සහ උදාසීන රැහැන් ලෙස හැඳින්වේ. සජීවී සහ උදාසීන රැහැන් ලෙස හැඳින්වේ. මෙවැනි සැපයුම් එකලා සැපයුමක් ලෙස සැලකේ. එකලා සැපයුමක් ලෙස සැලකේ. උදාසීන රැහැනට සාපේක්ෂව ඊළඟ කාරණාව උදාසීන රැහැනට සාපේක්ෂව සජීවී රැහැනේ වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් පවතී. ආයසරක් කිව්වොත් උදාසීන රැහැනට සාපේක්ෂව සජීවී රැහැනේ වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් පවතී. ඊළඟ කාරණාව කර්මාන්ත ශාලා යොදා ගැනෙන්නේ තෙකලා විදුලිය නම් කර්මාන්ත ශාලා යොදාගන්නේ තෙකලා විදුලිය නම් රැහැන් 4ක් පවතී. වරහන් ඇතුලේ ලියා ගන්න සජීවී රැහැන් 3යි සහ උදාසීන රැහැන් 1යි. වරහන් වහගන්න. හරි දුවේ පුතේ අපි ඊළඟට බලමු අපි අර ඇඳපු රූප සටහන මේකේ තියෙනවා. දැන් දුවල පුතාලට මේ රූප සටහන දුවල පුතාලගේ නෝට් එකේ මේ රූප සටහන මම ඇඳලා එවලා තියෙනවා. ඒ රූප සටහනේ මේ කොටස් ටික නම් කරගන්න ඕනේ. ඒ කොටුවල මේ කොටස් ටික නම් කරගන්න. ඔය තියෙන පළවෙනිනේ තියෙන බෙදා හැරීමේ රැහැන් A B ඇවිල්ලා සැපයුම් රැහැන් තුර C ඇවිල්ලා සේවා විලායකය D ඇවිල්ලා වොට් පැය මීටරය E ඇවිල්ලා ඒක ලියාගන්න ප්‍රධාන වෙන්කරය කියලා. වෙන්කරය කියලා ඔගේ රූප සටහනේ පෙන්වනවා නැත්නම් ඒකට අපි කියන්නේ ප්‍රධාන වෙන්කරය මේන් ස්විච් කියන එක. මේකේ F ඇවිල්ලා ශේෂ ධාරා පරිපථ බිඳිනය. RCCB ශේෂ ධාරා පරිපථ බිඳිනය. G සිංගිති ධාරා පරිපථ බිඳිනය. MCB සිංගිති ධාරා පරිපථ බිඳිනය. H ඇවිල්ලා සුයිතය I ඇවිල්ලා කෙවෙනි පිටුවහන. කෙවෙනි පිටුවහන කියන්නේ දුවේ පුතේ ප්ලග් පොයින්ට් එකට. ප්ලග් පොයින්ට් එකට තමයි සිංහලෙන් කෙවෙනි පිටුවහන කියන්නේ ප්ලග් පොයින්ට් එකට. H ඇවිල්ලා ස්විච් එක.
J ඇවිල්ලා භූගත සන්නායකය. J ඇවිල්ලා භූගත සන්නායකය. දුවලා පුතාලා මේ හිස්තැන් ටික පුරව ගන්න ඇති කියලා මං හිතනවා. මං කියද්දිම ලියා ගන්න ඇති කියලා හිතනවා. A බෙදා හැරීමේ රැහැන්, B සැපයුම් රැහැන්, C සේවා විලායකය, D වොට් පෑමීටරය, E ප්‍රධාන වෙන්කරය, F ශේෂ ධාරා පරිපත බිඳිනය, G සිංගිති ධාරා පරිපත බිඳිනය, H ස්විචය, I කෙවිනි පිටුවහන, J භූගත සන්නායකය. මේක තමයි දුවේ පුතේ ගෙදරක විදුලිය පැමිණෙන කෙටි සටහන. ඒතර මේ තියෙන්නේ ඒක තව සාරාංශගත කරලා ගත්තොත් උපාංග සහිත කැටි සටහනක්. මේ තියෙන්නේ සේවා විලායකයවත් ප්‍රධාන වෙන්කරය කියලාත් කියන සේවා විලායකය. ඊට පස්සේ වොට් පැය මීටරය. ඊට පස්සේ වෙන්කරය මේන් ස්විච් එක ප්‍රධාන ඒකලත් කියන අපි ප්‍රධාන වෙන්කරය කියලා. ශේෂ ධාරා පරිපත බිඳිනේ. ඊට පස්සේ සිංගිති ධාරා පරිපත බිඳිනේ සහ අවසන් උපපද. මේ කොටු ටිකත් හිස්ස තියලා ඇත්තේ දුවලා පුතාලගේ නෝට් එකේ. ඒකත් ලියා ගන්න. එතකොට මේකේ ප්‍රධාන සේවා විලායකය සහ වොට් පැය මීටරය කියන එක විදුලි මණ්ඩලය අයත් වෙන්නේ. ඉතුරු ඒවා ටික අපේ ගෘහ විදුලි පාරිභෝගිකයා සතු උපකරණ වෙනවා. හරි. මේක ලියා ගන්න ප්‍රධාන වෙන්කරය සහ වොට් පැය මීටරය විදුලි බල මණ්ඩලය සතුවේ ඔය තරු ලකුණු දාලා තියෙන තැන දෙක ලියා ගන්න. මේ ප්‍රධාන වෙන්කරය සහ වොට් පැය මීටරය විදුලි බල මණ්ඩලය සතුවේ අනෙකුත් උපකරණ පාරිභෝගිකයා සතුවේ. අනෙකුත් උපකරණ පාරිභෝගිකයා සතුවේ. මේ තියෙන දුවේ පුතේ විදුලි බල මණ්ඩලයට ප්‍රධාන වෙන්කරය හෙවත් සේවා විලායකය. ඔකට වරහන් ඇතුලේ දාගන්න මේකට සේවා විලායකය කියලා. සේවා විලායකය කියලා දාගන්න. අපේ ප්‍රධාන මාර්ගයේ සිට පළවෙනියටම ගෙදරට එන කොටස තමයි ඉස්සෙල්ලා පෙන්වුවා. මේ තියෙන්නේ සේවා විලායකය. ඕක අපිට අයිති නෑ. ඕක විදුලි බල මණ්ඩලයට තමයි අයිති වෙන්නේ. විදුලි පරිපතයට අවශ්‍ය ප්‍රමත ධාරාවට වඩා වැඩි විදුලි ධාරාවක් ගේ ඇතුළට આવොත් මේක විසන්ධි වෙන ආකාරයට තමයි තියෙන්නේ. මේකේ දුවේ පුතේ මේකත් පැත්තෙන් තියෙන කොටුවේ හිස්ස තියෙන ස්ථානයේ මේ ලියලා තියෙන ටික අපි ලියා ගමු. බෙදා හැරීමේ මාර්ගයේ සිට නිවස වෙත ලබා දෙන රැහැන් පළමුවෙන්ම සම්බන්ධ වෙන්නේ ප්‍රධාන වෙන්කරටය. මෙම උපාංගය මගින් නිවසට ලැබෙන සැපයුම අවශ්‍ය වූ විට විසන්ධි කළ හැක. නිවසට ගලා එන ධාරාව අපේක්ෂිත අගයට වඩා වැඩි වූ විට සැපයුම සහ නිවස අතර සම්බන්ධය විසන්ධි වේ. සැපයුම හා නිවස අතර සම්බන්ධය විසන්ධි වේ. අතීතයේ වෙන්කරය වෙනුවට සේවා විලායකයක් යොදා ගන්නා ලදී. අතීතයේ වෙන්කරය වෙනුවට සේවා විලායකයක් යොදා ගන්නා ලදී. අපි ඊළඟට එමු. මේ තියෙන අලුතෙන් භාවිතා කරන වෙන්කරය සේවා විලායකය දැන් අලුතෙන්ම භාවිතා වෙන ඒවා. මේ තියෙන්නේ ඉස්සර ඇතිනම අතීතයේ භාවිතා කරපු ඔය රූපේ සටහනේ තියෙන්නේ ඔය අතීතයේ භාවිතා කරපු සේවා විලායකයා. මේ තියෙන රූපේ දැන් තිරේ දිස්සෙන්නේ අතීතයේ භාවිතා කරපු සේවා විලායකයක්. දැන් නවතම
සේවා විලායකයෙකු විදියට මේක තමයි විදුලි බල මණ්ඩලයෙන් ලබා දෙන්නේ. මේ තියෙන්නේ වොට් පැය මීටරය. වොට් පැය මීටරය. මේකේ තමයි අපේ භාවිතා කරන ලබන පරිභෝජනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණය ගණනය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ටික සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේකේ අපි මම ඉස්සෙල්ලා කිව්වා වොට් පැය 1000ක්. වොට් පැය 1000ක් තමයි එක යුනිට් එකක් විදියට සැලකෙන්නේ. ඒකත් අපි දුවේ පොතේ ලියමු. මෙමගින් පාරිභෝගිකයා පරිභෝජනය කරන විදුලි ජව ප්‍රමාණය මනුගත කරනු ලැබේ. වොට් 1000ක් හෙවත් කිලෝවොට් එකක් පැයක කාලයක් තුලින් පරිභෝජනය කළ විට ඒකක එකක් ලෙස මීටරයේ සඳහන් වේ. විදුලි ඒකක එකක් සමානයි කිලෝවොට් පැය එකයි. ඒක කිලෝවොට් පැය එකයි දුවේ පුතේ. කිලෝවොට් එකයි නෙමෙයි කිලෝවොට් පැය එකයි. එතන හදාගන්න එක පොඩි තිරේ පොඩ්ඩක් වැරදි දාලා තිනවා. කිලෝවොට් පැය එකයි. ඒක අර ඉංග්‍රීසියෙන් දාලා තියෙන ටික හරි සිංහලෙන් දාන එකට කිලෝවොට් පැය වෙන්න ඕනේ. කිලෝවොට් පැය එකයි. ඊළඟට දැන් අපේ ගෙදර තියෙන ආරක්ෂිත උපක්‍රම. දැන් අපි ඔය ඉස්සෙල්ලා කතා කරේ විදුලි බල මණ්ඩලයේ අයිති කොටත් දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ ගෙදර තියෙන ආරක්ෂිත උපක්‍රම. පළවෙනි එක තමයි වෙන්කරය, ප්‍රධාන වෙන්කරය. එතන අපි ඉස්සෙල්ලා ලියාගමු. විදුලිය වෙනත් ඕනෑම ශක්තියකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි ශක්තියක් වුවද එයින් සිදුවිය හැකි ශක්තියින් එයින් සිදුවිය හැකි අනතුරු වලින් පුද්ගලයන් සහ භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක උපක්‍රම යෙදිය යුතු වේ. පුද්ගලයන් සහ භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක උපක්‍රම යෙදිය යුතු වේ. ඒ සඳහා ප්‍රධානම අපේ ගෙදර පාරිභෝගික සතු උපකරණය තමයි ප්‍රධාන වෙන්කරය හෙවත් මේන් ස්විච් එක. මේදී අධිධාරා ගැලීමේදී වෙන්කරය ස්වයංක්‍රීයව විසන්ධි වෙනවා. මේක අපි ලියාගමු. අධිධාරා ගැලීමකදී වෙන්කරය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ප්‍රධාන සැපයුමෙන් ගෘහ විදුලි පරිපථය වෙන් කරනු ලැබේ. මීට නඩත්තු කටයුත්තකදී වෙන්කරය මගින් ගෘහ පරිපථය ප්‍රධාන සැපයුමෙන් වෙන් කළ හැකිය. එම අවස්ථාවේදී සජීවී සහ උදාසීන රැහැන්වල සම්බන්ධය විසන්ධි වන පරිදි ද්විදව තනිමන් සුවිචයක් යොදා ඇත.
මේ තියෙන දුවේ පුතේ ශ්‍රේෂ්ඨ ධාරා පරිපත බිඳිනේ. ශ්‍රේෂ්ඨ ධාරා පරිපත බිඳිනේ. දැන් මේකෙදී අපි කරන්නේ මම කිව්වා මිහිකාඳු ධාරා අපිට ඒ කියන්නේ කරන්ට් එකක් අපි පුද්ගලයෙක්ට උපකරණයකින් කරන්ට් එකක් වැදුනොත් ඒකෙන් කොහොමද බේරෙන්නේ මේ විසන්ධි වෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ධාරා පරිපත බිඳින්නේ. මම පොඩ්ඩක් ඒක පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද වෙන්නේ කියන එක. මේ තියෙන්නේ මේ රූප සටහනේ දැක්වෙන්නේ ඒකේ ඇතුළත අභ්‍යන්තර සැකැස්ම. මේ තියෙන අභ්‍යන්තර සැකැස්ම. එතකොට දැන් අපි දන්නවා මේ මෙතන මේ දෙපැත්තෙම තියෙන සමාන දඟර එතුම් දෙකක්. එතකොට මේ තුලින් උත්පාදනය වන විදුත් ගාමක බලය චුම්බක ශ්‍රාවය ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇති වෙන්නේ. ඒ නිසා මේ දෙක හරහා ඒ කියන්නේ මෙතනින් එන කරන්ට් එක දොවිත මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ වගේ වයිට් බෝඩ් එකට අරගෙන මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. මෙන්න මේ වගේ වැඩක් වෙන්නේ. දැන් මෙතනින් එනවා කරන්ට් එක. සාමාන්‍ය අවස්ථාවේ මෙන්න මෙතනින් එනවා කරන්ට් එක. ඒ කරන්ට් එක මෙතන මේ හරහා ගිහින් අපේ මෙතන තියෙන අපි හිතමු විබරයක්. අපි හිතමු අයන් එකක් කියලා. sorry. මෙතන තියෙන අයන් එක. මේ අයන් එකේ කිසිම දෝෂයක් නැත්තම් මෙතනින් එන කරන්ට් එක මෙහෙම යනවා මෙතනින් මෙහෙම යනවා. මේ හරහා දඟර මේ දෙපැත්තෙම දඟර එක හා සමානයි. ඒතකොට මේකේ චුම්බක ශ්‍රාවයක් ඇති වුණාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ධාරාව මෙතනින් එළියට යනවා. ඔය ආකාරයෙන් චක්‍රානුකූලව සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මෙතන දැන් මිනිස්සෙක් ඉන්නවා. මේකේ වයර් එකක් ෂෝට් ඒ කියන්නේ වයර් එකක් මොන හරි කැඩිලා මේ මිනිස්සයාට කරන්ට් එක යනවා ඇඟට. ඇඟට මේකෙන් මෙතනින් අපි හිතමු I කරන්ට් එකක් එන්නේ. මෙතනින් I1 කරන්ට් එකක් මේ මිනිස්සයාගේ ඇඟ හරහා යනවා. ගිහින් භූගත වෙනවා. එතකොට මෙතනින් මේ එළියට එන කරන්ට් එක I ඍණ I1. I ඍණ I1. එතකොට මෙතනින් එන කරන්ට් එක මෙතනින් සමානව නෙමෙයි මෙතනින් යන්නේ. එතකොට මේ දෙක අතර ඇති වෙන චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. එතකොට මෙන්න මෙතන විදුලිය උත්පාදනය මෙන්න මේ අසම්මිතික මෙතන මේ දඟරේ මේ අසම්මිතිකතාවය නිසා මෙන්න මෙතන විදුලිය උත්පාදනය වෙනවා. මේ විදුලියෙන් මේ කරන්ට් එක මෙතෙන්ට යවනවා. යවලා මෙතන තියෙන මේ ස්විචය විවෘත කරනවා. විවෘත කරපු ගමන් තමයි පද්ධතිය විසන්ධි වෙන්නේ. ඕක තමයි සිද්ධාන්තය. ඒ කියන්නේ MC RCCB එකේ ශේෂ ධාරා පරිපත බෙදින එක වෙන සිද්ධාන්තය. ඒ කියන්නේ මෙතනින් යන ධාරාව මිනිස්සු හරහා මිහිකාන්දුවක් වෙන්නේ නැත්තම් මේ ධාරාව මෙහෙම ගියා මේ දෙපැත්තම සමාන දඟරේතුම් තියෙන. ඒතකොට මේ දඟර මේ ආකාරයෙන් එළියට එනවා. දැන් බැරි වෙලාවකත් මිනිස්සෙක් ඉඳලා ඒ මිනිස්සයාගේ ඇඟට හරහා ධාරාවක් කරන්ට් එක ෂෝට් වුණොත් ඇඟ හරහා ධාරාව මිහිකාන්දුවක් වුණොත් ධාරාවේ ඒතකොට මෙතනින් එන ධාරාව මේ අතර වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස නිසා මේ අතර ඇතිවන චුම්බක ශ්‍රාවයේ වෙනසක් ඇති වෙනවා. ඒ මෙතනින් යන ධාරාව I නම් මෙතනින් යන්නේ I ඍණ I1. එතකොට මේ දඟරේ විදුලි ධාරාවක් ඇති වෙනවා. ඒ ධාරාවෙන් මේ ස්විච් එක විවෘත කරනවා. එතකොට තමයි මේක ට්‍රිප් වෙනවා කියලා
අපි භාවිතා කරන්නේ. මේක අපිට ගෙදරදී නිකන් ටෙස්ට් කරලා බලන්නත් ඕකේ තියෙනවා මෙන්න මේ වගේ ට්‍රිප් ස්විච් එකක්. ඒ කියන්නේ මෙතන යන ධාරාව මෙතන ප්ලග් එක මේ ස්විච් එක දාපුවාම මේ දෙක සම්බන්ධ වෙනවා. බටන් එක. සම්බන්ධ වෙච්ච ගමන් මේ ධාරාව මෙතනින් කැඩෙනවා. ඒ ධාරාව කැඩුනහම මේ අතර අසම්මිතිකතාවයෙන් මෙතන ධාරාව සම්බන්ධ වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඔය ආකාරයෙන් තමයි දුපුතේ මේ තියෙන මේක අපි බලමු. නේද? මෙතනින් යන ධාරාව මෙහෙම කෙලින් ගියා මේ විබරය හරහා ගියා කිසි ගැටලුවක් නැහැ මෙතනින් එළියට ආවා. හැබැයි බැරි වෙලාවකත් මෙතන විබරය හරහා ෂෝට් එකක් වුණොත් එතකොට මෙතනින් එන ධාරාව වෙනස් වෙනවා මෙතනින් මිනිස්සු හරහා ප්‍රමාණයක් කරනවා මේ දඟරය හරහා කම්බිය හරහා තව ධාරාව අඩු ධාරාවක් යන්නේ. ඒ අඩු ධාරාව හේතුවෙන් මෙතන වෙනවා මේ අතර චුම්බක ශ්‍රාවයේ වෙනසක් ඇති වෙනවා. මේ හේතුව නිසා සංප්‍රයුක්තය වෙනස් වෙනවා. සංප්‍රයුක්තය වෙනස් වීම නිසා L3 දඟරේ විදුලත් ගාමක බලයක් ඇති වෙනවා. එතකොට විදුලිය උත්පාදනය වෙනවා. ඒ විදුලිය උත්පාදනය මේ ස්විච් එක කට් ඔෆ් කරනවා. ස්විච් එක කට් ඔෆ් වෙනවා කියන්නේ විදුලිය එකපාරට විසන්ධි වෙන්නේ ට්‍රිප් වෙන්නේ අන්න ඔය කාරණාව නිසා. අපිට ටෙස්ට් කරන්න පුළුවන් මේක වැඩ කරනවද නැද්ද කියලා. මේ වගේ ඔයාලා දැකලා ඇති ට්‍රිප් ස්විච් එක මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා. මේ තියෙන පුෂ් බටන් එක. ටෙස්ටිං මේ තියෙන පුෂ් for test. ටෙස්ට් කරන්න භාවිතා කරන්න. එතකොට ඒක එබුවාම මෙතන එබුවාම වෙන්නේ මේන ධාරාවෙන් කොටසක් මෙතනින් කැඩිලා යනවා. එතකොට මෙතනින් යන ධාරාව සම්පූර්ණ ධාරාව මෙතනින් එන්නේ නැහැ. ධාරාව එන්නේ නැති නිසා ධාරාව බෙදලා මෙතන චුම්බක ශ්‍රාවයක් ගාමක විදුලත් ගාමක බලයක් මෙතන උත්පාදනය. විදුලත් ගාමක බලය හේතුවෙන් මෙතන ධාරාවක් උත්පාදනය. ධාරාව උත්පාදනය මේ S1 ස්විචය විවෘත කරනවා. ඔක තමයි දුවේ පුතේ මේකේ ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව 2018 A level ප්‍රශ්න පත්‍රයේ ඇහුවා. මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දුවල පුතාලා දැන් තිරයේ දිස්වේ මේකේ රූප සටහන. ඒක දුව පුතේ ඕක ලියා ගමු. නෝට් එකේ රූප සටහන දුවල පුතාලාගේ නෝට් එකේ තියෙනවා. ඊට පැත්තෙන් තියෙන කොටසේ මේක අපි ලියා ගමු. හරි. මේකේ ඉතුරු ටික එතනින් මෙතෙන්ට වෙනකන් ලියා ගමු. උඩ වාක්‍ය මම කියන්න. චුම්බක ශ්‍රාවය හේතුවෙන් දැන් ඉතුරු වෙච්ච තැන ඉඳන් චුම්බක ශ්‍රාවය හේතුවෙන් L3 දඟරයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. L3 දඟරයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වේ. එම ප්‍රේරිත වෝල්ටීයතාවය නිසා ජනනය කරන ධාරාව L4 දඟරය තුලින් ගලා යාමට සලස්වා ජනනය වන චුම්බක ශ්‍රාවය මගින් S1 ස්විචය විවෘත කරනු ලබයි. විවෘත කරනු ලබයි. හරි. අපි ඒක ලියාගත්තා.
ඊළඟට අපි කතා කරමු භූගත සන්නායකය. භූගත සන්නායකය. ඒකත් අපි ඔය ඔක්කොම ලියාගමු. භූගත සන්නායකයෙත් තියෙන්නේ අපේ ආරක්ෂාව සඳහා විදුලි සැර වැදීමකදී ධාරාව භූගත වීම සඳහා තමයි අපි භාවිතා කරන්නේ. ඒ සඳහා අපි සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ දිග ගැල්වනයිස් බටයක්, කියන්නේ මිලිමීටර් 50ක විස්කම්බයෙන් යුත් ගැල්වනයිස් බටයක් තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. අපි ලියාගමු. භූගත සන්නායකයක් අවශ්‍ය වන්නේ විදුලි සැර වැදීමෙන් විදුලි සැර වැදීමෙන් සහ කැල්ල නෑ විදුලි සැර වැදීමෙන් ඇතිවිය හැකි වෙනත් හානි වලින් පුද්ගලයන් ආරක්ෂා වීම පිණිසය. දුපතේ දැනගන්න හැම කෙවිනි පිටුවාන ප්ලග් පොයින්ට් එකකටම මේ භූගතය අනිවාර්යෙන්ම සම්බන්ධ කරන්න ඕන. සෑම කෙවිනි පිටුවාහනකටම භූගත රැහැන සම්බන්ධ වේ. ඊළඟ කාරණාව රැහැන පෘථිවි පෘෂ්ඨයට සම්බන්ධ කිරීම සඳහා මීටර් 2ක් පමණ දිග සහ මිලිමීටර් 50ක විස්කම්භයක් සහිත ගැල්වනයිස් යකඩයක් භාවිතා වේ. නූතනයේ තඹ කූරක් භාවිතා වේ. ඊළඟ කාරණාව භූගත නලය පොළව සමග පවතින ප්‍රතිරෝධය අඩු නම් භූගත නලය දිගේ ගලා යන ධාරාව පහසුවෙන් භූගත වේ. මෙතන දුව පුතේ විලායක. මේ දැන් ගෙවල් වල මේක භාවිතා වෙන්නේ නැහැ. පරණ ගෙවල් වල තමයි මේ විලායකයේ දුරපතලද දක්නට ලැබෙන්නේ. දැන් නව ගෙවල් වල මෙන්න මේ වගේ සිඟිති පරිපත බින්දන තමයි භාවිතා වෙන්නේ. ආදි ගෙවල් වල තමයි මෙන්න මේක දැන් නම් ඇත්තටම මේකත් සම්පූර්ණ ගෙවල් වලින් අයින් කරලා අලුතෙන් අර MCB දාලා හදලා තියෙන්නේ. මේක ඇත්තටම කරන්නේ මේ දෙක හරහා දානා පොඩි කම්බියක්. කම්බිය තමයි අධි ප්‍රමත ධාරාව ඉක්මවා ගියාම ඒ කම්බිය තමයි පිච්චෙන්නේ. දැන් අපි ඔක පිච්චුනාම ඊට පස්සේ අපි කරන්නේ ආයෙ කම්බියක් දාලා බඳිනවා. සමහරක් අය කරන වැඩක් තමයි ඒක දාන කම්බිය පිච්චෙනවා නම් කම්බිය ඝනකම පොඩ්ඩක් වැඩි කරලා දානවා. ඒක දුව පුතේ හොඳ ආරක්ෂාකාරී ක්‍රියාවක් නෙමෙයි. අතන බැරි වෙලාවකවත් ට්‍රිප් එක ඒ කියන්නේ විලායකය පිච්චෙන්නේ නැහැ. අපේ උපකරණය පිච්චෙන්න පුළුවන්. ඒ නිසා දුව පුතේ වගේ වැරදි වැඩ වලට පුරුදු වෙන්න එපා. එතකොට මේක ඇත්තටම දැන් නම් ඇත්තටම ගැටලුවක් නෑ. දැන් මේවා ඇත්තටම භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. මොකක් වෙලාවට දැන් හැම ගෙදරකම වගේ මේ වගේ තිරෙදිසේ මේ වගේ සිඟිති පරිපත බින්දන තමයි යොදාගෙන තියෙන්නේ. අපි ලියාගමු මේකත්. යොත් තුලින් ගලා යන අධිධාරාව නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා විලායක භාවිතා වේ.
විලායක තුල ධාරාව ගෙන යන්නේ විලායක තුල ධාරාව ගෙන යන්නේ ධාරාව ගෙන යන්නේ පහසුවෙන් ද්‍රවාංකනයට ළඟා වන ලෝහයකින් තැනු පහසුවෙන් ද්‍රවාංකයට ළඟා විය හැකි ලෝහයකින් තැනු කම්බියක් මාර්ගයෙනි කම්බියක් මාර්ගයෙනි එහි ප්‍රමත ධාරාව ඉක්ම වූ විට එහි ප්‍රමත ධාරාව ඉක්ම වූ විට කම්බිය ද්‍රව වී පරිපතය විසන්ධි වේ පරිපතය විසන්ධි වේ දෝෂයක් නිසා ප්‍රමත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා ගියොත් දෝෂයක් නිසා ප්‍රමත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා ගියහොත් සජීවී සන්නායකය විසන්ධි කිරීම විලායකයේ කාර්යයි. ගෘහ පරිපථවලට නැවත කම්බියේ යෙදිය හැක්කේ වර්ගයේ විලායක භාවිතාව වේ. ගෘහ පරිපථවලට නැවත කම්බි යෙදිය හැකි වර්ගයේ විලායක භාවිතාව වේ. පැරණි පරිපථ සඳහා විලායක භාවිතා කළද පැරණි පරිපථ සඳහා විලායක භාවිතා කළද නවීන පිහිටුම්වල භාවිතා කරනුයේ සිංගිති පරිපථ බිඳින වේ. මේ තියෙන්නේ නවීන ගෙවල් වල භාවිතා කරන උපකරණ. දැන් දුවේ පුතේ මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. මේ සිංගිති පරිපථ බිඳිනේ කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මේ තියෙන්නේ සිංගිති පරිපථ බිඳිනේ ක්‍රියාවලිය. මෙතන තියෙන දිව්ලෝහ පටිය. මේක වෙන ප්‍රමත ධාරාව ඉක්මවා ගිය ගමන් මේ දිව්ලෝහ පටිය ප්‍රසාරණය වෙලා වක්‍ර වෙනවා. ඒක මෙතන හරහා කම්බිය යද්දි මෙතන විද්‍යුත් චුම්බකයක් ඇති වෙනවා. ඒතර විද්‍යුත් චුම්බකය නිසා මෙතන දිව්ලෝහ පටිය මේකත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙද්දි මේක තල්ලු වෙනවා. තල්ලු වෙද්දි මෙතනින් ඉස් වෙනවා. ඒතර මේ කන්ටැක්ට් එක කැඩෙනවා. ස්පර්ශක තුඩු අතර සම්බන්ධතාවය විසන්ධි වෙනවා. විසන්ධි වීමත් එක්ක මේකේ ක්‍රියාකාරීත්වය මේක මෙහෙට තල්ලු වෙද්දි මේක පල්ලෙහාට යන්නේ. පල්ලෙහාට යද්දි මෙතනින් ඉහළට ඉස්සරහා. ඒතර ඒක විසන්ධි වෙනවා. ඔය ආකාරයෙන් තමයි මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. මේ ඇවිල්ලා සිංගිති ධාරා පරිපථ බිඳිනේ. ප්‍රමත ධාරාව ඉක්මවා ගිය ගමන් මේ දිව්ලෝහ පටිය රත් වෙලා ඒක ප්‍රසාරණය වෙලා එනවා. ඊට පස්සේ මේ විද්‍යුත් චුම්බක මෙතනින් විද්‍යුත් චුම්බක මේක චුම්බකත්වයක් ඇති වෙනවා. මේක ප්‍රසාරණය නිසා මේක වක්‍ර වෙනවා. වක්‍ර වෙද්දි මේකට ඇදලා ගන්නවා. ඇදලා ගනිද්දි මේක පල්ලෙහාට යනවා. මේ පල්ලෙහාට යද්දි අර කන්ටැක්ට් පොයින්ට් එක ඉස් වෙනවා. ඉස් වෙද්දි මේක විසන්ධි වෙනවා. ඔය ආකාරයෙන් තමයි සිංගිති ධාරා පරිපථ බිඳිනේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. මෙතින් දුවේ පුතේ ක්‍රියාකාරීත්වය ඔය ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් නෝට් එක දැන් මෙතන තිරේ දිස්සෙනවා. ඒක පොඩ්ඩක් බලලා අපි නෝට් එකේ පැත්තකින් ඉස්ව තියලා ඇති ඉරි දාලා අන්න එතන ලියාගමු මේ ටික.
හරි. දුවලා පුතාලා ටික ලියා ගන්න ඇති කියලා හිතනවා. ඊළඟ පාලන උපක්‍රම. අපි විදුලි පරිපත ගත්තාම දැන් අපේ ගෙවල් වල තියෙනවා විවිධ විදුලිය පාලනය කරන්න විවිධ උපක්‍රම. දැන් ගෙදරට තියෙනවා ස්විච් වර්ග තියෙනවා. අතරමැදි බොත්තම් වර්ග තියෙනවා. ඔබන ස්විච් තියෙන බෙල් වගේ ඒවා. සිවිලින් වල වේගය වැඩි කරන්න විවිධ ස්විච් තියෙනවා. ඒවා තමයි පාලන උපක්‍රම. මේ තියෙන තනිමන් ස්විචය, දෙමන් ස්විචය, අතරමැදි ස්විචය. අපි බලමු මොනවාද මේ කියන්නේ කියලා. මේක ඉස්සෙල්ලා ලියාගමු මම ඊට පස්සේ රූප සටහන එක පැහැදිලි කරන්න. විදුලි පිහිටුමක පිහිටා ඇති කරන පාලන උපක්‍රම තමයි තනිමන් ස්විචය, දෙමන් ස්විචය, අතරමැදි ස්විචය, ඔබන ස්විචය, සීලින් පංකාවල වේග පාලන ස්විචය. හරි. මේ තියෙන්නේ තනිමන් ස්විචය. දැන් අපේ ගෙවල් වල අපි ලයිට් දාන්න භාවිත කරන මේ තනිමන් ස්විච්. මේක අපි කියන ගෑන් එකේ ස්විච් එකක් කියලා. දැන් මේ වගේ ගෙවල් වල අපි දකින්න ලැබෙනවා මේ ස්විච් තුනක් තියෙනවා. ඒකට අපි කියන ගෑන් තුන. ඊළඟ රූපේ තියෙන ගෑම් පහ. ඒ කියන්නේ ස්විච් එක ප්ලග් එකේ ස්විච් පහක් තියෙනවා. ඒකට කියනවා ගෑම් පහක් කියලා. ඔන්න ඕක තමයි ගෑන් කියන කතාවෙන් කියවෙන්නේ කාණ්ඩ ස්විච් කියන එක. මේක ඇවිල්ලා තනිමන් ස්විච් එකක්. තනිමන් ස්විච් පහක් තියෙනවා අර ඉස්සලා පෙන්නපු රූපේසු. මේ අනිත් එකේ තුනක් තියෙනවා. ගෑන් තුනක්. ස්විච් තුනක් තියෙනවා. ඒතර විදුලි පහන් පාලනය කිරීම සඳහා තමයි අපි මේක යොදාගන්නේ. අපි මේක ලියාගමු. විදුලි පහන් පාලනය සඳහා යොදාගනි. අග්‍ර දෙකම ප්‍රයෝජනට ගෙන ඇත. අග්‍ර දෙකම ප්‍රයෝජනයට ගෙන ඇත. අග්‍ර දෙකම ප්‍රයෝජනයට ගෙන ඇත. එනම් පහනක් දැල්වීම හෝ නිවීම සඳහා භාවිතා කරයි. එනම් පහනක් දැල්වීම හෝ නිවීම සඳහා භාවිතා කරයි. එකම ඇසුරුම තුල ඇති ස්විච් ප්‍රමාණය එකම ඇසුරුම තුල ඇති ස්විච් ප්‍රමාණය කාණ්ඩ ස්විච් වරහන් ඇතුලේ ලියාගන්න ගෑන් ස්විච් කියන එක කාණ්ඩ ස්විච් නමින් හඳුන්වයි. එනම් මේවා කාණ්ඩ එකේ සිට කාණ්ඩ පහ දක්වා ලබාගත හැක. මේවා ස්විච් වෙන්වෙන්ව ඇති අතර රැහැන් යොදා සම්බන්ධ කළ යුතුය. දෙමන් ස්විච්. දෙමන් ස්විච් එක ඇත්තටම දුවේ පුතේ භාවිතා කරන අපි දන්නවා පියකට ඒ කියන්නේ උඩ තට්ටුවකට යන්න තියෙන පියකට පෙළක. අපි දන්නවා පල්ලෙහාන් ස්විච් එක දාලා උඩින් ඕෆ් කරනවා. සමහර කලාවට උඩින් ඕෆ් කරලා උඩින් ස්විච් එක දාලා යටින් ඕෆ් කරනවා. ඒ කියන්නේ දෙපැත්තකින් අපිට මේක පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා අපි කියනවා දෙමන් ස්විච් කියලා. දෙමන් ස්විච් කියන එක ලියා ගන්න. එකම විදුලි පහනක් ස්ථාන දෙකක සිට පාලනය කිරීමට අවශ්‍ය අවස්ථාවලදී යොදා ගනී. උදාහරණ පියකට පෙළක මැද ඇති විදුලි පහන
මේවායේ අග්‍ර 3ක් ඇත. මේවායේ අග්‍ර 3ක් ඇත. ඊට පස්සේ පුතේ ඊළඟ ස්විච් එක තමයි අතරමැදි ස්විච් එක. ඒ කියන්නේ අපිට කොරිඩෝර් එකක වගේ යනකොට කොරිඩෝර් එක වගේ යද්දී අපිට මෙතනින් ස්විච් එක දානවා. දාලා ඉවරලා ඊළඟ ස්විච් එකේදී මේ අපේ පිටිපස්සෙන් තිබ්බ බල්බ් එක නිවෙන්න ඕනේ. ඉස්සරහින් තියෙන බල්බ් එක පත් වෙන්න ඕනේ. ඒක තමයි අපි අතරමැදි ස්විච් එක කියලා කියන්නේ. එතකොට මේකෙන් වෙනවා එක ස්විච් එකකින් එකක් නිවෙනවා එකක් පත් වෙනවා. අපි ඒක ලියාගමු අතරමැදි ස්විච් එක. එකම ස්විච් එකකින් එක් විදුලි පහනක් නිවා දමන විට වෙනත් විදුලි පහනක් දැල්වීම වැනි අවස්ථා සඳහා යොදා ගැනේ. වෙනත් විදුලි පහනක් දැල්වීම වැනි අවස්ථා යොදා ගැනේ. වරහන් ඇතුලේ උදාහරණ දිගු කොරිඩෝර් එක ගමන් කිරීමේදී පසුකර යන ප්‍රදේශේ විදුලි පහන නිවා දමා ඉදිරියේ ඇති විදුලි පහන දල්වා ගැනීම වරහන් වහන්න. මේවායේ අග්‍ර 4ක් ඇත. ඊළඟට මේ තියෙන එබුම් බොත්තම් ස්විච් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි බෙල් වල වගේ භාවිතා කරන්නේ මේ එබුම් බොත්තම් ස්විච්. මේක සාමාන්‍ය විවෘත සහ සාමාන්‍ය සංවෘත වශයෙන් කොටස් දෙකකට තියෙනවා. අපි ඒකත් ලියා ගමු. මේවා සාමාන්‍ය විවෘත සාමාන්‍ය සංවෘත යනුවෙන් වර්ග දෙකකි. මේවා සාමාන්‍ය විවෘත වර්ගයේ එබුම් බොත්තම් මේවායින් සාමාන්‍ය විවෘත වර්ගයේ එබුම් බොත්තම් ස්විච් ගෘහ විදුලි පරිපථවල විදුලි සීනුව පාලනය සඳහා යොදා ගනී. ඒක ලියාගත්තාම ඇති. එබුම් බොත්තම් ස්විච් එකේ රූප සටහනක් ඔයාලගේ රූප සටහන පොතේ නෝට් එකේ තියෙනවා. ඊළඟට තියෙන්නේ සිවිලින් වල වේග පංකා පාලන ස්විච් එක. මේ තියෙන්නේ පාලන පංකා වේග පාලනය සඳහා පංකා වේග පාලකය ප්‍රධාන වශයෙන් භාවිතා වන ස්විච් වර්ග දෙකකි. එක ස්වයං පරිණාමක මගින් වේග පාලකය. අපි ස්වයං පරිණාමක ගැන කතා කරමු. දෙවැනි ක්‍රමය ඉලෙක්ට්‍රොනික උපාංග මගින් වේග පාලක. ඔය ආකාරයෙන් අපිට පුළුවන් සිවිලින් වල වේග පාලන ස්විච් භාවිතා කරන්න. මේ තියෙන්නේ ස්වයං පරිණාමකයක් මගින් වේග පාලනය. ඒ කියන්නේ මේකේ එක දඟරයයි තියෙන්නේ. එක දඟරයේ කොටස් වලට බෙදලා මේක ප්‍රතිදානය සඳහා විවිධ දඟරයේ කොටස් 5කට කඩලා ඒකෙන් තමයි එක කොටස් වලින් විදුලි වේගය ලබා ගන්න. එතකොට තමයි වේග 5කට මේකෙන් එළියට එන්නේ. එතකොට මේක ප්‍රදානය සඳහා තියෙන්නේ එක විදුලි 230 එක විදුලි
සැපයුමක් විතරයි. මේකත් ලියාගමු. සවුනත් කරන ලද ස්වයන් පරිණාමකයක් භාවිතා කර සවුනත් කරන ලද ස්වයන් පරිණාමකයක් භාවිතා කර එම සවුනත් බහුමන් ස්විචයක් මගින් ස්විචීකරණය කරනු ලැබේ. ස්විචීකරණය කරනු ලැබේ. ස්විචය එක සවුනතට යොමු කළ විට පංකාව ඉතා සෙමින් භ්‍රමණය වන අතර පස්සන සවුනත යොමු කළ විට උපරිම වෝල්ටියතාවය පංකාවට යෙදෙන බැවින් උපරිම භ්‍රමණ වේගයෙන් භ්‍රමණය වේ. ඊළඟට ඉලෙක්ට්‍රොනික උපාංග මගින් වේග පාලනය කරන ෆෑන් එකේම මේ සඳහා අපි ට්‍රැක් උපාංගය තමයි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ. ට්‍රැක් සහ ඩ්‍රැග් අපි ලියාගමු. මේ සඳහා ට්‍රැක් නැමැති උපාංගය ප්‍රධාන පාලක ලෙස භාවිතා කරන අතර එය පාලනය කිරීම සඳහා ඩ්‍රැග් ප්‍රතිරෝධක සහ ධාරිත්‍රක භාවිතා කරයි. ඊළඟට තියෙන දේ පුතේ විදුලි පිහිටුමක් සඳහා අවශ්‍ය සම්බන්ධක උපාංග. ඒ කියන්නේ විදුලි පිහිටුමක් දෙකක් එකට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන විදුලි උපාංග. එතකොට මේ පිටුවාන විදිහට අපි සලකනවා පහන් අල්ලු සහ කෙවිනි. පහන් අල්ලු වර්ග කීපයක් තියෙනවා. අපි ඊළඟට කතා කරනවා. විදුලි පහන් පංකා යදෙන තමයි අපි විබරයන් ලෙස ඒ කියන්නේ අපේ උපකරණ ලෙස අපි සලකන්න පුළුවන්. එතකොට අපි ලියාගමු ගෘහ පරිපථයක විවිධ විබරයන් සවිකිරීමට යොදා ගන්නා සම්බන්ධක උපාංග නම් වේ. ගෘහ පරිපථයට විවිධ විබරයන් සවිකිරීම සඳහා යොදා ගන්නා සම්බන්ධක උපාංග පිටුවාන නම් වේ. විදුලි පහන් පංකා යන ආදිය විබරයන් වේ. විදුලි පහන් පංකා යන ආදිය විබරයන් වේ. පහන් අල්ලු සහ කෙවිනි ගෘහ පරිපථවල භාවිතා වන පිටුවාන වලට උදාහරණ වේ. ගෘහ පරිපථවල භාවිතා කරන පිටුවාන වලට උදාහරණ වේ. පහන් අල්ලු. මෙතන දුවේ පුතේ ප්‍රධාන පහන් අල්ලු බාවර පහන් අල්ලු. මෙතන බාවර පහන් අල්ලු. දුවේ පුතාලා දැකලා ඇති ගෙවල් වල බිත්තියටම අල්ලලා සම්බන්ධ කර බල්බ් දාන උපකරණය තමයි මේ බාවර පහන් අල්ලු කියලා කියන්නේ. මේ තියෙන්නේ එල්ලෙන පහන් අල්ලු. කියන්නේ ලයිට් අපි ගෙවල් වල විදුලි බල්බ එල්ලලා තියෙන උපකරණය තමයි එල්ලෙන පහන් අල්ලු. එතකොට දුවේ මේ තමයි බාවර පහන් අල්ලු සහ එල්ලෙන පහන් අල්ලු කියලා දාලා දෙන්න. මේ රූප ඉස්සරහින් ලියා ගන්න බාවර පහන් අල්ලු ඉස්සරහ
විදුලි පහනක් කෙලින්ම සිවිලීමට හෝ පරාලයට සම්බන්ධ කිරීමට අවශ්‍ය වූ විට විදුලි පහනක් කෙලින්ම සිවිලීමට හෝ පරාලයට සම්බන්ධ කිරීමට අවශ්‍ය වූ විට බාවර පහන් නල්ලු භාවිතා වේ. බාවර පහන් නල්ලු භාවිතා වේ. මේ සඳහා ඍජු සහ ආනත ලෙස වර්ග දෙකකි. මේ සඳහා ඍජු සහ ආනත ලෙස වර්ග දෙකකි. ඊට පස්සේ එල්ලෙන පහන් නළු මේ තියෙන්නේ. රැහන් මගින් ඉහළ සිට පහළට එල්ලෙන ලෙස පහන් පිහිටවීමට අවශ්‍ය වූ විට රැහන් මගින් ඉහළ සිට පහළට එල්ලෙන ලෙස පහන් පිහිටවීමට අවශ්‍ය වූ විට මෙය භාවිතා වේ. මෙය භාවිතා වේ. ඊට පස්සේ දුවේ පුතේ කෙවිනි ප්ලග් පොයින්ට්. ප්ලග් පොයින්ට් දැක්කම ගත්තාම දුවේ පුතේ දොළ පුතාලාගේ ගෙවල් වල බලන්න ප්ලග් පොයින්ට් ගත්තාම දොළ පුතාලා බලලා තියෙනවද ගෙදර ප්ලග් පොයින්ට් වර්ග කීයක් තියෙනවද කියලා? සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් 5 amperes plug point මේ වගේ භාවිතා නම් හුඟක් බහුලව භාවිතා වෙන්නේ මේ 5 amperes plug point. ඊළඟට දැකලා ඇති දුවේ පුතේ මේ වගේ square pin හතරැස් ආකාර. මේක දුවේ පුතේ 13 amperes square pin. ඊළඟට දුවේ පුතේ දැකලා ඇති මෙන්න මේ වගේ. මේක නිකන් සාමාන්‍යයෙන් 5 amperes වගේමයි. හැබැයි මේ අතර දුර වැඩි. දුර වැඩි. මේක සාමාන්‍යයෙන් 15 amperes. ඔන්න ඔය ආකාරයේ ප්ලග් පොයින්ට් වර්ග තුනක් විශේෂයෙන් අපි භාවිතා කරනවා. එතකොට වැඩි විදුලි 15 amperes වගේ දෙයක් භාවිතා කරන්නේ අපි වැඩි විදුලි ධාරාවක් ගන්න උපාංග සඳහා. සාමාන්‍ය මේ 13 amperes රින් සර්කිට් වගේ සාමාන්‍යයෙන් විදුලි කියන්නේ කම්පියුටර්ස් වගේ දේවල් වලදී අපි 13 amperes plug point තමයි භාවිතා කරන්නේ. රින් සර්කිට් එකක් කියන්නේ පරිපත ලැබ් එකක් වගේ දේවල්දී අපි මේ ස්ක්වයර් පින් තමයි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ. ගෙවල් වල අපි බහුලව භාවිතා කරන්නේ 5 amperes මේ වගේ රවුන්ඩ් වර්ගයේ plug point. මේකත් අපි මං කියපු කතාව පොඩ්ඩක් ලියා ගමු. එතකොට දුවේ පුතේ ඒකම මේ සඳහා ප්ලග් පොයින්ට් භාවිතයේදී අපි තව දැනගත යුතු තව කාරණාවක් තියෙනවා. ඒ ප්ලග් පොයින්ට් සඳහා අදින්න ඕනේ වයර් වල ගේජ් එක. වයර් වල ගේජ් එක. එතකොට සාමාන්‍යයෙන් අපි මේ 5 amperes වගේ එකකට නම් අපිට ගැටලුවක් නැහැ. තනි පොට සහිත කම්බියකින් වයර් එකකින් විදුලිය ලබා ගත්තා. ඒත් සාමාන්‍යයෙන් මේ 13 amperes 15 amperes වගේ ගණිතදී අපිට පොට 7 සහිත රැහන් තමයි අපි භාවිතා කරන්න ඕනේ. ඒ සඳහාත් මම පෙන්නන්නම් මොන වගේ රැහන්ද භාවිතා කරන්න කියන එක ඉදිරියේදී අපි මේ ටික අපි ලියා ගමු. මේවා සාමාන්‍ය විහාරයේදී ප්ලග් බේස් නමින් හඳුන්වනු ලබයි. ප්ලග් බේස් නමින් හඳුන්වනු ලබයි. මේවා ඔරොත්තු දෙන උපරිම ධාරාව
මේවා ඔරොත්තු දෙන උපරිම ධාරාව 5 ඇම්පියර් 13 ඇම්පියර් හා 15 ඇම්පියර් වශයෙන් වර්ග 3කි. 5 ඇම්පියර් කෙවෙනි උපරිම ධාරාව 5 ඇම්පියර් කෙවෙනි උපරිම ධාරාව 5 ඇම්පියර් ඉක්මවා නොයන විදුලි උපකරණයක් 5 ඇම්පියර් ඉක්මවා නොයන විදුලි උපකරණයක් විදුලි සැපයුමට සම්බන්ධ කිරීම සඳහා භාවිත කරයි. 15A කෙවෙනි 15A කෙවෙනි 5Aට වැඩි 15Aට අඩු විදුලි උපකරණයක් විදුලි සැපයීමට සම්බන්ධ කිරීම සඳහා විදුලි උපකරණයට සම්බන්ධ කිරීම සඳහා යොදා ගැනේ. ඊළඟට ඒකටම ලියා ගන්න 5A හා 15A කෙවිනි 5A හා 15A ඒ කියන්නේ ඇම්පියර් කියන එක 5A හා 15A කෙවිනි රවුම් සිඳුරු සහිතව නිපදවා ඇති අතර 13A කෙවිනි හතරැස් සිදුරු සහිතව නිපදවා ඇත. ඒ ටික ඇති එතනින්. ඒක මේකත් ඒ ඡේදෙටම ලියා ගන්න. කෙවිනි පිටුවාන වැඩි ගණනක් එකම ගොඩනැගිල්ලක් තුළ පිහිටවීමට අවශ්‍ය වූ විට වලයාකාර පරිපථයක් ලෙස ස්ථාපිත කරනු ලැබේ. දුර පුතාලාගේ දැන් කම්පියුටර් ලැබ්ස් වගේ වල තියෙන ඔය වගේ රින් සර්කිට් එකක් තමයි දාන්නේ. වලයාකාර පරිපථයක් තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. ඒක අපි ලියා ගමු. IEE විදුලි තාක්ෂණික සම්මත අනුව IEE කියන්නේ International Electrical Engineering IEE විදුලි තාක්ෂණික සම්මත අනුව වලයාකාර පරිපථයක් සඳහා 13A හතරැස් අග්‍ර සහිත
13A4 අග්‍ර සහිත කෙවිනි පිටුවහන් භාවිතා කළ යුතු වේ. කෙවිනි පිටුවහන් භාවිතා කළ යුතු වේ. මේ සඳහා යොදාගත යුතු විදුලි පරිපථ බිදිනය 32 ඇම්පියරට වඩා 32 ඇම්පියරට වඩා ඉහළ අගයක් විය යුතුය. මෙහි යොතේ ප්‍රමාණය 7 ඇලෙයිරක් 0.67 මිලිමීටර් විය යුතුය. 7 ඇලෙයිරක් 0.67 මිලිමීටර් විය යුතුය. දුවේ පුතේ මේ 7 ඇලෙයිරක් 0.67 කියන එකේ තේරුම තමා මේ 7න් කියන්නේ කම්බි පොට සංඛ්‍යාව. ඒ කම්බියක විස්කම්භය තමා 0.67 කියලා භාවිතා වෙන්නේ. එක කම්බියක විස්කම්භය තමා 0.67 ඒකම පොට වල් 7ක් මේ සඳහා භාවිතා කරනවා. ඒක තමයි ඊළඟට කියවිලා තියෙන මෙම අංකයේදී පළමු අගයෙන් යොතේ ඇති කම්බි සංඛ්‍යාවද දෙවැනි අගයෙන් එක් කම්බියක විස්කම්භයද පෙන්වයි. මේ තියෙන්නේ තවත් අවශ්‍ය සහායක උපාංග. මේවා නම් දුවලා පුතාලා ඕන තරම් දැකලා ඇති ගෙවල් වල තියෙනවා. මේ තියෙන්නේ රවුම් බොලොක්කය. ඒ කියන්නේ පහන් බාල්කේ එල්ලීම සඳහා අපි භාවිතා කරන සිවිලිමට සම්බන්ධ කිරීම සඳහා තමයි රවුම් බොලොක්ක භාවිතා කරන්නේ. ඒක ලියාගමු. රවුම් බොලොක්කය සිවිලිම් මලක් හෝ බාවර පහන් අල්ලුවක් බාල්කයකට හෝ සිවිලිමකට සම්බන්ධ වන්නේ රවුම් බොලොක්කය හරහාය. මේ තියෙන්නේ සිවිලිම් මල. ඊළඟට රූප සටහනේ දිස්වෙන්නේ සිවිලිම් මල. ඒකෙන් තමයි සාමාන්‍ය විදුලි පහන් එල්ලෙන්නේ. ඒක ලියාගමු. පහනකට විදුලි රැහැන් ඇදීමෙන් පසු එල්ලෙන පහන් අල්ලු සහිත රැහැන සිවිලිමකට සම්බන්ධ කිරීම සඳහා සිවිලිම් මල භාවිතා කරනු ලැබේ. මේ ඊළඟට තිරේ දිස්සෙන දුවේ පුතේ පහන් පසුරු තමයි අපි සාමාන්‍යයෙන් කම්බි වයර් ඇදීමේදී දැන් සාමාන්‍යයෙන් කම්බි වයර් සමහරක් වෙලාවට බිත්තිය උඩ ඒ වගේ විදුලි රැහැන් ඇදගෙන යන්න වෙනවා. ඒතකොට එකිනෙක වයර් සම්බන්ධ කරන්න ඕනේ. ඒ සම්බන්ධ කිරීම සඳහා අපි භාවිතා කරන්නේ මේ රැහැන් පසුරු. රැහැන් පසුරුත් තියෙන විවිධ සයිස් වලින්. මේ තියෙන ඊළඟ තිරේ දිස්සෙනවා ඇති රැහැන් පසුරු. එතකොට අපේ භාවිතා කරන රැහැන් ප්‍රමාණය අනුව ඒකට
යොදාගත යුතු අඟල් ප්‍රමාණයක් තියෙනවා. ඒ අඟල් ප්‍රමාණයට අවශ්‍ය රැහැන් මේ පසුරුත් අපි යොදා ගන්න ඕනේ. මේක ලියා ගමු. විදුලි රැහැන් දැව කොටස්ම විදුලි රැහැන් දැව කොටස් මතු පිටින් විදුලි රැහැන් දැව කොටස් මතු පිටින් සවි කිරීම සඳහා රැහැන් පසුරු භාවිතා කරයි. රැහැන් පසුරු භාවිතා කරයි. මේවා ඇලුමිනියම් පත්‍ර වලින් සකස් කර ඇති අතර මේවා ඇලුමිනියම් පත්‍ර වලින් සකස් කර ඇති අතර 8න් 5 ටින්ටැක්ස් ඇන මේ සඳහා සුදුසු වේ. 8න් 5 ටින්ටැක්ස් ඇන මේ සඳහා සුදුසු වේ. මෙතින් දුව පුතේ තිරේ දිස්සෙන්නේ රැහැන් පසුරු ප්‍රමාණය. ඒ කියන්නේ රැහැන් දෙකක් නම් අඟල් 1.1 කාලා, රැහැන් තුනක් නම් අඟල් 1.5, අඟල් 1.5, රැහැන් හතරක් නම් අඟල් 1.4, රැහැන් පහක් නම් ඔක දුව පුතේ තිරේ දිස්සෙන ටික දුවල පුතාලගේ නෝට් එකේ ලියා ගන්න. සාමාන්‍ය රැහැන් පසුරු දෙකක් අතර පරතරය දුව පුතේ මිලිමීටර 150ක් තියන්න ඕනේ. එක රැහැ පසුරක් සිට අනිත් රැහැන් පසුර දක්වා මිලිමීටර 150ක වගේ පරතරයක් තියන්න ඕනේ. මේ තියෙන කන්ඩියුට්. අපි දන්නවා බිත්ති ඇතුළත අපිට වයර් අදින්න ඕන වෙනවා. දැන් අපි දන්නවා ගෙවල් වල බිත්ති කපරාදුව ඇතුලෙන් තමයි වයර් අපේ ප්ලග් වලට අපේ උපාංග වලට ඇවිත් තියෙන. ඒ කියන්නේ කෙවිනි පිටු වාහන ස්විචර්ස් ඒ වගේ සඳහා වයර් පැමිණෙන්නේ බිත්ති කපරාදුව ඇතුලෙන්. ඒතර කපරාදුව ඇතුලෙන් ඒ සඳහා ගමන් කිරීමේදී අපි භාවිතා කරන්නේ මේ කන්ඩියුට්. දැන් කන්ඩියුට් ගත්තාමත් විවිධ අඟල් ප්‍රමාණ වලින් තියෙනවා. මේ කන්ඩියුට් වලට අපි සිංහලෙන් කියන්නේ නායිනි කියලා. නායිනි භාවිතා කරනවා අපේ විදුලි රැහැන් ඇදීමේ කර්තව්‍ය සඳහා. කියන්නේ බිත්තිය ඇතුළත රැහැන් ඇදීම සඳහා අපි හුඟක් වෙලාවට මේ කන්ඩියුට් භාවිතා කරනවා. ඒකත් අපි ලියා ගමු. බිත්ති තුලින් හෝ කොන්ක්‍රීට් තුලින් සහ මතු පිටින් රැහැන් ඇදීම සඳහා PVC බට නායිනි යොදා ගන්නේ. රැහැන් යොදන ප්‍රමාණය අනුව අඟල් භාග 3 කාල අඟල් 1 එකමාර වර්ණ විස්කම්බයෙන් යුත් කන්ඩියුට් මිලදී ගත හැකිය. ඒ සඳහා කන්ඩියුට් සඳහා අපිට සම්බන්ධක තව උපාංග වෙනවා L2 බෙන්ඩ්ස් වගේ දේවල්. ඒ වගේම දැන් හුඟක් වෙලාවට අපි භාවිතා කරන ප්ලාස්ටික් කේසින්. මේ සඳහා අපි හුඟක් වෙලාවට බිත්ති මතු පිට වයර් අදින්න ඕන වුණොත් මේ ප්ලාස්ටික් කේසින් තමයි හුඟක් වෙලාවට අපි භාවිතා කරන්නේ. අපි ඒක ලියා ගමු. PVC කන්ඩියුට් භාවිතයේදී කන්ඩියුට් නැමි සංදි පෙට්ටි ආදී අවශ්‍යතාවය අනුව යොදාගත යුතුය. රැහැන් බිත්ති මතු පිට සවි කිරීමේදී ඒ සඳහා
ප්ලාස්ටික් කේසින් භාවිතා කළ හැකිය. අඟල් 1 අඟල් 1මාර අඟල් 2 ප්‍රමාණය මිලදී ගත හැක. මෙතනදී දුවේ පුතේ විදුලි රැහැනක්. මේ රැහැනේ ගත්තාම තියෙනවා යාන්ත්‍රික පරිවාරකයක් සහ විද්‍යුත් පරිවාරකයක්. ඇයි මෙහෙම පරිවාරක දෙකක් තියෙන්නේ? ඇයි පරිවාරක දෙකක් තියෙන්නේ? දැන් අපි දන්නවා දැන් විදුලි රැහැන් භූගතව යනවා. කන්ඩියුට් බට තුල යනවා, බිත්ති තුල යනවා. සාමාන්‍යයෙන් අපේ කැපීමකදී බැරි වෙලාවක්වත් එක පරිවාරකයක් විතරක් තිබ්බොත් කෙලිම කම්බිය එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ආරක්ෂාව සඳහා තමයි මේ පරිවාරක දෙකක් තියෙන්නේ. යාන්ත්‍රික පරිවාරණ කියන්නේ පිටතින් තියෙන පරිවාරකය. විදුත් පරිවාරකය කියන්නේ කම්බිය ආරක්ෂාව සඳහා තියෙන පරිවාරකය. ඒකෙන් වෙන්නේ අපේ ආරක්ෂාව සඳහා තමයි මේ වගේ පරිවාරක දෙකක් යොදා තිබෙන්න හේතුව. අපි ඒකත් ලියා ගමු. ප්‍රධාන විදුලි සැපයීමේ සිට නිවසේ ඇති විවිධ විදුලි උපාංග දක්වා විදුලිය ගෙන යාමට විදුලි රැහැන් භාවිතා කරයි. මෙහි දක්වා ඇති කම්බිය ඉහළ සන්නායකතාවයක් ඇති ද්‍රව්‍යයකින් නිෂ්පාදනය කර ඇත. නිවෙස්වල බහුලව භාවිතා වෙන්නේ තඹ කම්බියයි. මේ විද්‍යුත් පරිවාරකය සන්නායකයෙන් පිටතට විදුලිය කාන්දු වීම වැළැක්වීමට යොදා ඇත. මේ විද්‍යුත් පරිවාරකය සන්නායකයෙන් පිටතට විදුලිය කාන්දු වීම වැළැක්වීමට යොදා ඇත. පිටතින් නැති යාන්ත්‍රික පරිවර්ණය යොදා ඇත්තේ ඇතුළින් නැති පරිවර්ණයට බාහිරෙන් යෙදෙන යාන්ත්‍රික බලපෑම් වලින් ආරක්ෂාව සැලසීමටය. මේ තියෙන දුවේ පුතේ අපේ ගෙවල් වල භාවිතා කරන රැහන් වර්ගවල වර්ණ. ඕක අපි දැනගෙන තියෙන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ එක අවුරුද්දක ඇහුවා භූගත රැහැනේ වර්ණය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ගෙදරක සජීවී රැහැන දුමුරු පාටයි, උදාසීන රැහැන නිල් පාටයි. භූගත රැහැන කොළ සහ කහ වර්ණයෙන් යුක්තයි. මේ ටිකත් ලියා ගමු.
රයිට්. තුවපත මේ තියෙන්නේ පැරණි නිවෙස්වල. දැන් සාමාන්‍යයෙන් ගෙදර හදාගෙන යද්දි සමහරක් වෙලාවට අපේ පැරණි නිවෙස්වල සමහරක් විට වයර් වර්ණ වෙනස් වෙන්න පුළුවන්. පැරණි නිවෙස්වල සාමාන්‍ය සජීවී රැහෙන විදියට තියෙන රතු පාට. උදාසීන රැහෙන විදියට කළු පාට තියෙන්න පුළුවන්. ඒකම භූගත රැහෙන කොළ සහ කහ වර්ණයෙන් පිහිටන්න පුළුවන්. පැරණි නිවෙස්වල ওই වර්ණ ටික තමයි පවතින්නේ. ඒකට එච්චරම වැදගත් නෑ. මේ ඒත් කමන්න නැද්ද ඔය පුතේ ඔකත් ලියා ගන්නකො. සජීවී රැහෙන රතු මේ ඇවිල්ලා පැරණි නිවෙස්වල මේ සම්මත අලුත් සම්මත ක්‍රමවේදය නෙමෙයි. ඊළඟ දුවපතේ මම අර ඉස්සෙල්ලා කිව්වේ එක එක උපාංග සඳහා යොදාගත යුතු රැහන් වර්ග. රැහනේ ප්‍රමාණය. දැන් තිරේ දිස්සෙනවා ඇති මේ තියෙන්නේ මේ රැහන් වර්ග. සාමාන්‍යයෙන් අපේ ගෙදර තියෙන වොට් පැය මීටර. ඒ කියන්නේ මං කිව්වේ මනුව. මනුවේ සාමාන්‍යයෙන් රැහන එන්නේ පොට 7. පොට 7 ඒකේ පොටක විස්කම්භය තමයි 1.04 මිලිමීටර්. සාමාන්‍ය අපේ අනිත් ගෙදර තියෙන විදුලි පහන් 5 ඇම්පියර්ස් කෙවිනි පිටුවහන් කෙවිනි පරිපත ඒ සඳහා අපි සාමාන්‍යයෙන් එක කම්බියේ තියෙන වයර් තමයි අපි වැඩි හරියක් භාවිතා කරන්නේ. ඊට පස්සේ 15 ඒ වෙද්දි සහ වතුර මෝටර් වගේ වැඩි විදුලි ජවයක් ගන්න ඒවායි අපි සාමාන්‍යයෙන් පොට 7 රැහන් තමා භාවිත කරන්නේ. හැබැයි මේකේ විස්කම්භය මීට වඩා පොඩ්ඩක් අඩුයි. වොට් පැය මීටරයට වඩා 0.0.6යි 7යි මිලිමීටර. අපි මේ රැහන් සම්බන්ධ පොඩි අපේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී සමහරක් වෙලාවට අපිට දෙන උපාංග. ඒ උපාංග වලට අපි විදුලි පරිපත වලට අවශ්‍ය රැහන් වර්ගත් හරියටම තෝරා ගන්නවා. නැත්නම් ලකුණු කැපෙනවා. දැන් අපි පුරුද්දට අපේ පුරුදු විදියට මේ කම්බි තෝරගත්තොත් මේ වතුර මෝටරයක් තිබ්බොත් මේකට විදුලි සම්බන්ධයක් දෙන්න කියලා තිබ්බොත් අපි මේ රැහන් එක සහිත කම්බි තෝරගත්තොත් අපේ ලකුණු අඩු වෙනවා. ඒ හින්දා මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් වලදී ඒවා බලනවා හොඳට. ඉතින් ඒ සඳහා අපි රැහන් තෝරා ගැනීම පිළිබඳ පොඩි ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මේකත් අපි දුවේ පුතේ ඊටාම මේ ඔය හිස්ව තියෙන ස්ථානේ අපි ලියා ගමු. හරි දුවල පුතාලා මේක ලියාගෙන ඉවර ඇති. මේ අපි ඊළඟට යමු. මේ තියෙන්නේ ඊළඟට අපි රැහන් වර්ග කීපයක් සම්බන්ධව තමයි අපි කතා කරන්න යන්නේ. මේ ඊළඟට තිරේ දිස්සෙන ඇති දිත්ත පැතිලි රැහන්.
දැන් මේ රැහන් වර්ගේ නවන්න කරන්න අමාරුයි. මේ රැහන්නේ සාමාන්‍ය ලයිව් එක සහ නියුට්‍රල් එක දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි 15 කෙවෙනි පරිපත සඳහා තමයි හුඟක් වෙලාවට භාවිතා කරන්නේ. රැහන් දෙකේ එක් යාන්ත්‍රික පරිවර්ණයක් වගේ එකකට සිටිනසේ පරිවර්ණය කරලා තියෙන එක වයර් එකක් වගේ තමයි පේන්නේ. ඒ වුණාට වයර් දෙකක් ඒක ඇතුළත භාවිතා වෙනවා. අපි ඒක ලියා ගමු. දිත්ත පැතිලි රැහන්. twin flat cable. ලියා ගමු. රැහන් දෙකක් එහි යාන්ත්‍රික පරිවර්ණය මගින් රැහන් දෙකක් එක් යාන්ත්‍රික පරිවර්ණය මගින් එකට සිටිනසේ පරිවර්ණය කර ඇත. ගෘහ පරිපතවල 15A කෙවෙනි පරිපත සඳහා භාවිතා කරනුයේ 7/7 පැති ඉරි කෑල්ල 0.069 රැහන් හා සේවා රැහන් සඳහා භාවිතා කරන 7 පැති ඉරක් 1.13 රැහන් මේ ආකාරයට සකසා ඇත. මේ තියෙන්නේ දෙහර නම්මශීලී රැහන්. මේ අර පැතලි මේ අපි කලින් කතා කරපු දිත්ත පැතලි රැහන් වගේම තමයි. හැබැයි මේක නවන්න කරන්න පුළුවන්. දෙහර නම්මශීලී රැහන් කියන්නේ ඒකයි. ඒකේ තියෙන විශේෂත්වය. අර වගේම තමා. හැබැයි මේක නවන්න කරන්න අපිට හරි පහසු. මේක අපි ලියා ගන්න දෙහර නම්මශීලී රැහන්. රවුම් හරස් කඩක් සහිත නැමෙන සුළු යාන්ත්‍රික පරිවර්ණයක් තුල රැහන් දෙකක් රඳවා ඇත. ගෘහ විදුලි පරිපතවල සීලිං මලකට එල්ලෙන වර්ගයේ හෝල්ඩරයක් සම්බන්ධ කිරීමට යොදා ගනී. දෙහර නම්මශීලී රැහන්. ඉස්සෙල්ලා අපි කතා කරේ දිත්ත පැතලි රැහන්. මේක ඇවිල්ලා දෙහර නම්මශීලී රැහන්. තුන්වෙනි වර්ගය තමයි තුන්හර නම්මශීලී රැහන්. ඒකත් අර වගේම නැවෙන සුළුයි. මේකෙදී අර්ත් එකකුත් තියෙනවා. ඒ කියන්නේ භූගත වයර් එකකුත් තියෙනවා. ඔය කොළ සහ කහ වර්ණයෙන් පෙන්වන්නේ භූගත වයරය. නිල් වර්ණය, දුමුරු වර්ණය, ඒ වගේ මේකේ තියෙන විශේෂත්වය තමයි වයර් වර්ග තුනම ලියනවා. ඒකත් අපි ලියා ගමු. රවුම් හරස් කඩක් සහිත නැමෙන සුළු යාන්ත්‍රික පරිවර්ණයක් තුල රැහන් තුනක් රඳවා ඇත. ගෘහ විදුලි පරිපතවල සීලිං මලක සිට සීලිං විදුලි පංකාවකට විදුලිය සැපයීම හා භූගත සම්බන්ධයක් සහිත විදුලි උපකරණවල
උපකරණයේ සිට තුන්කූරු පේනුව දක්වා විදුලිය සම්බන්ධ කිරීමට යොදා ගැනේ. මේ දුවපතේ තිරේ දිස්සෙන්නේ ඔය විදුලි රැහැන් වර්ග රැහැනේ විස්කම්භය ඒ හරහා යන්න පුළුවන් යොත් සංඛ්‍යාව ඒකේ ප්‍රමත ධාරාව සහ ඇම්පියර් රේන්ජ් එක තමයි අපි පෙන්නලා දෙන්නේ. මේක නම් එච්චරම ලොකුවට වැදගත් නෑ. වැදගත් නෑ කියන්නේ අපිට අවශ්‍යයි විදුලි රැහැන් ඇදීමකදී ඊළඟ දුවේ පුතේ ඊළඟට අපි කතා කරන්න යන්නේ දැන් විදුලි පරිපථ ගත්තාම විදුලි පරිපථවල දැන් ගෙදර ප්ලෑන් එකක් අඳින්න දැන් අපි ගෙදර ප්ලෑන් එකක් අඳින්න දෙනවා ගෘහ නිර්මාණ ශිල්පියෙකුට. සාමාන්‍යයෙන් අපේ ගෙදරක විදුලි පරිපථයක් ගෘහ නිර්මාණ ශිල්පියා අඳින්නේ නැහැ. පරිපථ කියන්නේ ඒකේ වයර් එන ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පියා කොයි වෙලේකවත් අඳින්නේ නැහැ. ගෘහ නිර්මාණ ශිල්පියා කරන්නේ ආකිටෙක්චර් කරන්නේ අපේ ගේ නිර්මාණය කරලා මේ තැන් වලට බල්බ් එන්න ඕනේ. මේ තැනින් තමයි ස්විච් එක දෙන්න ඕනේ. මේ දොර ඇරපු ගමන් මෙන්න මෙතෙන්ට තමයි අපේ ඇතුල් වෙන තැන කාමරේ ලයිට් එක එන්න ඕනේ ස්විච් එක දාන්න ඕනේ. මෙන්න මෙතෙන්ට තමයි ෆෑන් එක එන්න ඕනේ. මෙන්න මෙතන තමයි මේ කාමරේ ඇඳ සවි කරලා තියෙන ඒ අනුව මේකට ෆෑන් එම කියන්නේ ෆෑන් ඊට අමතරව ලයිට්ස් එහෙම සම්බන්ධ වෙනවා නම් ඒ සඳහා ඒ උපකරණ මෙන්න මේ තැන්වල තියෙන්න ඕනේ කියලා ගෘහ නිර්මාණ ශිල්පියා අඳිනවා. ඔය ගෘහ නිර්මාණ ශිල්පියා අඳින සටහනට වයරින් සටහන අඳින්නේ විදුලි ඉංජිනේරු තුමා. එතකොට මේ සඳහා ඩයග්‍රෑම් දෙකක් එනවා, චිත්‍ර දෙකක් එනවා. එකක් එනවා ගෘහ නිර්මාණ ශිල්පියාගේ චිත්‍ර සටහන. ඊළඟට එනවා මේකට අදාළ වයර් සමග ඉංජිනේරු ශිල්පියාගේ චිත්‍ර සටහන්. රූප සටහන් දෙකක්. එතකොට මේ රූප සටහන් දෙක වෙන්වෙන්ව හඳුනා ගැනීම සඳහා ඒ සඳහා තියෙනවා සංකේත කීපයක්. ඒතර ගෘහ නිර්මාණ ශිල්පියා අඳින්නේ එක සංකේත ක්‍රමයකට. විදුලි ඉංජිනේරුවා අඳින්නේ තව සංකේත ක්‍රමයකට. අපි මේ සංකේත පිළිබඳව දැනගන්න යුතුයි. ඒ සංකේතය දැකපු ගමන් මේකෙන් මොකද්ද කියන්නේ කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අපි ඩ්‍රෝවින් එකක් දැකපු ගමන් ගෘහ නිර්මාණ ශිල්පියා දෙන ඩ්‍රෝවින් එක දැකපු ගමන් මෙන්න මෙතන තමයි පෑන් එක. මෙන්න මෙතන තමයි ස්විච් එක. මෙන්න මෙතන තමයි ප්ලග් පොයින්ට් එක එන්නේ. මෙතන තමයි දෙමන් තනි ද්‍රව ස්විච් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තමයි පඩි පෙළ තියෙන්නේ. පඩි පෙළේ මෙන්න මෙතෙන්ට තමයි දෙමන් තනි ද්‍රව ස්විච් එක. ඊළඟ උඩ දෙමන් අනිත් ස්විච් එක මෙන්න මෙතන පිහිටන්නේ. ඒ සංකේතය දැකපු ගමන් අපිට අවබෝධ වෙන්න ඕනේ මේ තියෙන්නේ දෙමන් ස්විච් එක, මේ තියෙන්නේ තනිමන් ස්විච් එක, මේ තියෙන්නේ එබුම් බොත්තම් ස්විච් එකක්, මේ තියෙන්නේ ෆෑන් එකක්, මේ තියෙන්නේ විලායකයක් කියන එක අපි අවබෝධ කරගන්න. ඒතොර ඒකම අපි අවබෝධ කරගන්න ඕනේ මේක විදුලි තාක්ෂණ ශිල්පියාද ඇඳලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියාද කියන්නේ. ඒ දෙපාර්ශවයට විවිධ සංකේත වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ ඒ සංකේත වලින් කියන්නේ මොනවාද කියන එක. දැන් අපි බලමු පළවෙනියට මේ තිරේ දිස්සෙන සංකේත. මේ පළවෙනියටම තියෙන තනි ද්‍රව ස්විච් එකක්. අපි දැන් අපේ ගෙවල් වල බහුලව භාවිතා කරන තනි ද්‍රව ස්විච් එක. තනි ද්‍රව ස්විච් එක සඳහා ওই පළවෙනි රූප සටහන තියෙන්නේ විදුලි ඉංජිනේරු ශිල්පියා අඳිද්දී ඒ සඳහා භාවිතා කරන සංකේතය. දෙවෙනි රූපයෙන් පෙන්වන්නේ මේ සාමාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියෙක් අඳින සටහන. ඔය දෙවෙනියට තියෙන තනි ද්‍රව ස්විච් එක. තනිමන් දී ද්‍රව ස්විච් එක. එකපාර ස්විච් එක දෙකම ඔන් කරන්න. ඊට දෙවෙනියට තියෙන්නේ තුන්වෙනියට තියෙන්නේ දෙමන් තනි ද්‍රව ස්විච් එක. ඒ කියන්නේ මම කිව්වේ අර පඩි පෙළක වගේ ස්විච් එකක් දාන්න ඕනොත් මේ වගේ සංකේතයක් තමයි අපි භාවිතා කරන්නේ. අපි පොඩක් මම ඉස්සෙල්ලා සාකච්ඡා කළා අපි මේ රූප සටහන් ටික අඳගමු. මේ තියෙන්නේ අර කොරිඩෝර් එකක වගේ එක ස්විච් එකක් දාද්දී අනිත් ස්විච් එක ඔන් වෙන අතරමැදි ස්විච් එකක්. ඒ සඳහා බලන්න ගෘහ නිර්මාණ ශිල්පියා දාලා තියෙන සංකේතය.
එතකොට බලන්න ඉංජිනේරු ශිල්පියා දාලා තියෙන සංකේතය. ඊළඟ තියෙන්නේ එබුම් බොත්තම් ස්විච් එක. මේක එබුම් බොත්තම් තියෙනවා සාමාන්‍ය සංවෘත සහ සාමාන්‍ය විවෘත වශයෙන්. ඒ වගේ. මේ තියෙන ඊළඟට තියෙන සූත්‍රිකා පහනකට දාලා තියෙන ස්විච් එක. සූත්‍රිකා පහන. ඊළඟට පියුරෙසි බටවහන්. පියුරෙසි බටවහන් කියන්නේ මොනවද ඔය පුතේ? ඔය ටියුබ් ලයිට් කියන්නේ. ටියුබ් ලයිට් කියන්නේ අන්න ඒකට තමයි පියුරෙසි බටපහන් කියලා වයිතර. ඒ සඳහා ගෘහ නිර්මාණ ශිල්පයේ සටහන තමයි දකුණු අත පැත්තේ තියෙන්නේ. වම් අත පැත්තේ තියෙන්නේ ඉංජිනේරු ශිල්පියා අඳින සටහන. විලායකය. කෙවෙනි පිටුවහන් ප්ලග් පොයින්ට් එක. තුන්වෙනි හතරවෙනියට තියෙන්නේ ප්ලග් පොයින්ට් එක. පස්වෙනියට තියෙන්නේ පංකාව. මේ තියෙන්නේ ආලෝක පාලන ස්විච් එක. කියන්නේ කොහොමද වෙනස් අඩු වැඩි කරගන්නේ? ශේෂ්ඨ ධාරා පරිපථ බිඳින RCCB. ඊට පස්සේ සිඟිති ධාරා පරිපථට MCB සඳහා සංකේතය. මේ තියෙන්නේ ඒ අඳපු ඉංජිනේරු ශිල්පීය රැහන් සටහන. ඉංජිනේරු ශිල්පීය රැහන් සටහන. දැන් බලන්න දුව පුතේ මේකේ මේ කොහොමද මේ රැහන් පිහිටලා තියෙන ආකාරය? දැන් අපි ඉස්සරහට මේ වගේ රැහන් ගොඩ මේ ඩ්‍රෝවින් කීපයක් අපිට ලබන සතිය තමයි ඩ්‍රෝවින් ටික අඳින්න වෙන්නේ. මේ බලන්න දැන් මේ රූප සටහනේ මේ ඉංජිනේරු ශිල්පියා අඳපු සටහන. මේ තියෙන්නේ ඒ සඳහා දුන්න ගෘහ නිර්මාණ ශිල්පියා දුන්න සටහන. දැන් එයා වෙන්නන්නේ මෙන්න මෙතෙන්ට ස්විච් එකක් එන්න ඕනේ. මෙතන මේ ස්විච් මේකෙන් කියවෙන්නේ ස්විච් එක. මේ තියෙන මෙතන ප්ලග් පොයින්ට් එක කෙවිනි පිටුවහන. මෙන්න මෙතෙන්ට තමයි ලයිට් එක එන්න ඕනේ. බල්බ් එක. මෙන්න මෙතෙන්ට තමයි ෆෑන් එක එන්න ඕනේ. මෙතන තමයි රෙගියුලේටර් එන්නේ. මෙතනට මේ ටියුබ් ලයිට් එක එන්න ඕනේ. මෙතන ඒක ටියුබ් ලයිට් එකේ ස්විච් එක එන්න ඕනේ මෙන්න මෙතෙන්ට. දැන් ගෘහ නිර්මාණ ශිල්පී සටහන දැකපු ගමන් දැන් මේක තමයි පළවෙනියට මැදෙන ඩ්‍රොවින් එක. ගෘහ නිර්මාණ ශිල්පියා තමයි ගෙදරක ප්ලෑන් එක අඳින්නේ. ඔහු තමයි තීරණය කරන්නේ මේකට ආලෝක තත්ත්ව ගෙදරට එයා දාලා තියෙන ජනෙල් දොරවල් එක්ක මේකට ආලෝකය මෙන්න මේ ආකාරයෙන් වැටෙන්නේ. ඒ අනුව කොහොමද මේකට අපි ලයිට් වැටෙන්න ඕනේ. මෙන්න මේ තැන් වලින් තමයි මෙන්න මේක දෙන්න ફોකස් වෙන්න ඕනේ. ඒ වගේ අලංකාර කටයුතු ඔක්කොම එයා දැනගත්තට මේක එයා වයර් අදින විදිය දන්නේ නැහැ. ඒ වයර් අදින විදිය තමයි මේකට වයර් එන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ ඉංජිනේරු ශිල්පියා විසින්. මේකට භූගත රැහන් කොතනින් ඉඳන් කොතෙන්ට දෙන්න ඕනේ? නියුට්‍රල් එක කොහොමද එන්නේ? ලයිව් වයර් එක කොහොමද එන්නේ? දැන් මේ පේනවා ඇති. මේ තියෙන්නේ ලයිව් වයර් එක. අපි සාමාන්‍යයෙන් අවසානයේ සිට මුල් ස්ථානයේ දක්වා වයර් එක එකම වයර් එක තමයි ඇදගෙන යන්නේ. ඒ අවශ්‍ය තැන්වලදී අපි සම්බන්ධතා ස්විච් වලට සම්බන්ධ ඇති කරනවා. ඒ වුණාට අපි එක වයර් එක තමයි දිගටම අරන් යන්නේ. එක MCB එකකින්. එතකොට මේ තියෙන නියුට්‍රල් එක. නියුට්‍රල් එකේ එකිනෙක සම්බන්ධතාවය. දැන් මේක වයර් එකෙන් තමයි සියල්ලම මේ ෆෑන් එකෙන් ඊට පස්සේ මේ තියෙන ප්ලග් පොයින්ට් එකේ නියුට්‍රල් එක. මේ තියෙන්නේ පියුරැසි බටපහන්, ඒ කියන්නේ ටියුබ් ලයිට් එක. මේ තියෙන්නේ නිකම් බල්බ් එකක්. මෙතන ඒ සඳහා අවශ්‍ය වෙන ස්විච් එක. මේ තියෙන්නේ පියුරැසි බටපහන් සඳහා ස්විච් එක. මේ තියෙන ෆෑන් එක සඳහා රෙගියුලේටර්. දැන් මේ බලන්න මේ හැම එකේම ස්විච් වලදී හොඳට මතක තියාගන්න. ස්විච් එකෙන් හැම වෙලේම ඇතුළට එන්නේ සහ එතනින් පිට වෙන්නේ හැම වෙලේම ලයිව් එකක් විතරයි. මේකේ බල්බ් එකෙන් එළියට තමයි නියුට්‍රල් එක එන්නේ. දැන් මේ ස්විච් එක ගත්තත් මේ ස්විච් එකෙනුත් ඇතුළට සහ පිටට යන්නේ ලයිව් එක විතරයි. නියුට්‍රල් එක එන්නේ බල්බ් එකෙන් එළියට තමයි නියුට්‍රල් එක එන්නේ. දැන් කෙවෙනි පිටු වහනේ මේ තියෙන නියුට්‍රල් එක අරගෙන තියෙනවා. මේ තියෙන ලයිව් එක. දැන් රෙගුලේට් මේ කියන්නේ ෆෑන් රෙගුලේටර්. ෆෑන් රෙගුලේටර් ස්විච් එකට ඇවිල්ලා එළියට යන්නේ ලයිව් එක. මේ ෆෑන් එකෙන් තමයි එළියට නියුට්‍රල් එක
සම්බන්ධ වෙන්නේ. ඔය ආකාරයෙන් අපිට මේ සටහන් දෙක වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ සටහන් දැකපු ගමන් රූප සටහන දැකපු ගමන් මේක මොකක්ද කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒක මේ වයරින් එක කොහොමද අදින්නේ කියන එකත් අවබෝධයක් තියෙනවා. අපි ඒ සම්බන්ධ ලබන සතිය අපි වයරින් කීපයක්ම අපි කරනවා. මේ සංකේත අපි ලබන සතිය ඇඳගමු අදට මේකේ කාල වේලාව ඉක්මවා යන හින්දා දුපතේ අද අපි සාරාංශගත කළොත් අපි අද කතා කරා විදුලි ගෘහ විදුලි පරිපත කොහොමද ගෙදරක ගෘහ විදුලි පරිපතවල අවශ්‍ය සම්බන්ධක උපාංග ඒ සඳහා විදුලිය ලබා ගන්න කොහොමද ගෙදරට කොහොමද විදුලිය පැමිණෙන්නේ ඒ සඳහා භාවිතා කරන යොත් වර්ග මොනවාද ඒ සඳහා භාවිතා කරන ප්ලග් පොයින්ට් වර්ග කෙවිනි පිටුහන් වර්ග ඒතර ඒ විවිධ වර්ග අනුව අපි කොහොමද යොත් තෝරගන්නේ ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරා අද දවසේ අපිට ලබන සතියේ ලොකු වැඩක් තියෙනවා ඒ තමයි අපි මේ ගෙදරක වයරින් ඩයග්‍රෑම් ටික අඳින විදිය වයර් අදින විදිය දැන් අපි මේ ඉලෙක්ට්‍රිකල් විදුලි තාක්ෂණවේදී අවසාන භාගයට ඇවිත් තියෙන්නේ අපිට තව පොඩි කොටස ලබන සතිය අපිට මේ විදුලි තාක්ෂණවේදී සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් ඊට පස්සේ නව ඒකකයක් අපි ඊට පස්සේ සතියේ ඉඳන් පටන් ගන්නවා එහෙමනම් දුවේ පුතේ අදත් ටෙලිසරසවි ආයතනයේ සමග රැඳී සිටි ඔබ සැමට සුබ පතමින් ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම නිහඬ වෙනවා ආයිබෝවන්